දත්ත පිළිවෙල අපිට මොනවද හම්බ වෙන්නේ? තොරතුරු. හැබැයි දත්තවල මූලික අර්ථයක් තියෙන නමුත් ඒක විස්තරාත්මකව අපිට මුකුත් කිසිම සැකසීමක් කරලා නැහැ. ඒක හරිය අනිවාර්යෙන් සැකසීමට භාජනය නොකළ කරුණු වේ. තොරතුරු සෑම විටම යාවත්කාලීන විය යුතුය. ඔව් අනිවාර්යෙන් තොරතුරක් අප්ඩේට් වෙන්න ඕන නැත්නම් තොරතුරු වටිනාකමක් නැහැ. මොකද කාලයක් සමග තොරතුරු වටිනාකම අඩු වෙලා නැත්නම් දත්ත බවට පත් වෙනවා. තොරතුරු සැකසීමෙන් දත්ත ලැබේ. වැරදි නේද? තොරතුරු සකස් කරාම නෙවෙයි දත්ත හම්බ වෙන්නේ. දත්ත සැකසීමෙන් තමයි තොරතුරු හම්බ වෙන්නේ. එහෙනම් උත්තරේ අංක 3 නේද? very good. දෙවෙනි ප්‍රශ්නේ බලන්න. ශ්‍රී ලංකා රජය විසින් ව්‍යාපාර ලබා දෙන ඊ-රාජ්‍ය සේවාවක් වන්නේ. ව්‍යාපාර ලබා දෙන එක. ආකෘති පත්‍ර බැංකු තොරතුරු සේවාවක්. ව්‍යාපාර වලට බිල්පත් ගෙවීම් සේවාවක්. බිල්පත් ගෙවීම නම් දෙන්නේ government to citizen නේ. ගොඩක් අය බිල්පත් ගෙවන මේවා ව්‍යාපාර වලට පාවිච්චි කරන්න පුළුවන්. බැංකු තොරතුරු නීති පද්ධති තමයි නේද දෙන්නේ. මට දෙන්නේ 3 කියලා. ආකෘති පත්‍රත් නෙවෙයි. ආකෘති පත්‍ර ගොඩක් වෙලාවට අර දෙන්නේ අපිට විවිධ සේවකයන්ටත් දෙනවා ආකෘති පත්‍ර පුරවන්න එහෙම රාජ්‍ය ගුරුවරුන්ට එහෙම පුළුවන් පාවිච්චි කරන්න රාජ්‍ය සේවකයන්ටත් තියෙනවා. බැංකු තොරතුරුත් නෙවෙයි නීති පද්ධති ව්‍යාපාර වලට බැංකු තොරතුරු තමයි දෙනවනේ 4 නේද පුතේ. බැංකු තොරතුරු නේද දැන් ව්‍යාපාර වලට නීති පද්ධති වලට වඩා මට නම් හිතෙන්නේ අංක 4 එකයි ඕකට පොත බලමු ඒක ෂුවර් එකට. පොතේ තියෙන එක මම උත්තර දාමු. බැංකු තොරතුරු මට තියෙන්නේ බැංකු තොරතුරු තමයි. පොඩ චෙක් කරලා ඉන්න එක. මෙන්න මේකත් නැත්තේ නෑ හැබැයි නීති තොරතුරු දෙනවා. ඊට වඩා දැන් නීති පද්ධති වල දැන් ව්‍යාපාරයට කෙලින්ම බලපාන පුතේ ණය සම්බන්ධයෙන් දේවල් වඩාත් ගැලපෙන්නේ බැංකු තොරතුරු. හැබැයි දැන් කාටද කියන්න පුළුවන් ව්‍යාපාරික වරිපණම් ගෙවන්න පුළුවන් නේ කියලා. ඔය එහෙම වුණොත් නම් බිල්පත් සේවාවුත් වැරදි නෑ. වරිපණම් එහෙම ගෙවන්න පුළුවන් ව්‍යාපාරවල. හොඳම උත්තරේ ඒකට අංක 4 කියලා තමයි දෙන්නේ. මොකද බැංකු ණය සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙනවා ශ්‍රී ලංකා රජය වගේනේ අංක 4 නේ. ඔව් පොතේ තියෙන 4 නිසා අපි 4 දෙවෙනි 4 කියලා කියන කට්ටිය පොතේ තියෙන්නේ. ඒක නිසා 4 දෙමු. මොකද මේක වැරදි නැහැ. ඒ කියන්නේ වඩාත් හොඳ එක නේ. දැන් නීති පද්ධතිය කියන එක ගොඩාක් වැදගත් ව්‍යාපාර වල පාවිච්චි කරන අවස්ථාවන් තියෙනවා. ගොඩක්ම හොඳ උත්තරේ අංක 4 නිසා අපි අංක 4ට දෙමු. දැන් බිල්පත් කියන වරිපණම් මෙහෙමත් ගෙවන්න පුළුවන්. නමුත් ගොඩක් වෙලාවට බිල්පත් ගෙවීම සේවාවක් අදහස් කරන්නේ විදුලි බිල්පත් ඒ වගේ දේවල් ව්‍යාපාරවල ගෙවනවා. නමුත් ඒක ගොඩක් වෙලාවට පාරිභෝගිකයට තමයි ඇත්තේ. අර අපි කරන්නේ ආදාය පරපත්‍රෙම ලබා ගන්න නේද? ඒතර ව්‍යාපාර ලබා දෙන සේවාව වඩාත්ම ගැලපෙන්නේ බැංකු තොරතුරු. ඒ නිසා අපි අංක 4 දෙමු. මොලේ ක්‍රියාකාරීත්වය සටහන් කිරීම සඳහා භාවිත වන උපකරණය වන්නේ EEG නේද? මොලේ ක්‍රියාකාරීත්වය වන්නේ EEG වලින් අංක 3. ECG වලින් බලන්නේ හෘද ස්පන්දනය. මෙන්න මේකේ පුතේ කරන්නේ කැට් එකකින් කරන්නේ ශරීර අභ්‍යන්තරයේ ත්‍රිමාන රූප ලබා ගන්න. හැබැයි මේකේ විශේෂත්වය මෙයා පාවිච්චි කරන ප්‍රබල X කිරණ. X-ray වලින් තමයි මෙයා ගන්න ප්‍රබල X කිරණ. කියන්නේ X-ray වත් ප්‍රබල ගන්න. ඒක ශරීරයට අහිත කරයි. MRI වල විශේෂත්වය දැනගෙන වහයි විභාගයේදී මෙයා පාවිච්චි කරන පුතේ රේඩියෝ තරංග සහ විද්‍යුත් චුම්බක දෝංකාරය. ඒතකොට ශරීරයට අහිත කර නැහැ මෙයා හොඳයි MRI. හැබැයි මෙයා පොඩක් කොස්ට් එක වැඩි එක්ස්පෙන්සිව්. නමුත් MRI වල පාවිච්චි කරන්නේ රේඩියෝ තරංග සහ විද්‍යුත් චුම්බක දෝංකාරය. එතකොට ඒකේ හානි අඩු. මේක ප්‍රබල X කිරණක්. X එකේ අර ගැමා වල කිට්ටුවෙන් එකක් තමයි පාවිච්චි කරන්නේ. ඒක නිසා CT එක ඇතුළේ ශරීරයට හිත කර නැහැ. එහෙනම් එකට උත්තරේ 3, දෙකට වඩාත්ම ගැළපෙන උත්තරේ 4 නිසා අපි 4 දාමු. 3ට උත්තරේ අංක 3. එහෙනම් බලමු අපි ඊළඟ ප්‍රශ්න 3 විතර කරලා. 4 5 6 කරමු. පොඩි වෙලාවක් දෙන්න කරන්න ඕන. මෙහෙම පදේ ප්‍රශ්නයක් තියෙන හොඳ පොඩක් අත බලමු. මෙහෙම පදේ මතක් කරමු. OS දැන් අමතකත් ඇති නේ ඔයාලට.
ඉවරයි තුසන පුතේ. මේවා ලේසි ඈ මේ පේපර් නේද? ඇත්තටම අමාරු නෑනේ මේවා. හරි ඇති නේද වෙලාව අපි නම් බලමු. මම මේක අහන්නම් තිමිරගෙන්. තිමිර කියන්න පුතේ 4 5 6ට වගේ උත්තර. 4ට 1 ඔව් 5ට 5ට 3 6ට පුතේ 6ට 2 හරි බලමු පුතේ ඔයාගේ උත්තර හරිද කියලා. ආදානය සකස් කිරීම ප්‍රතිදානය සහ ආචරණය සංකල්පය භාවිත කරමින් චාල්ස් බැබේජ් විසින් නිර්මාණය කරේ. ආකලන යන්ත්‍රය චාල්ස් බැබේජ් හැදුවේ මේක වැරදිනේ පුතේ. ආකලන යන්ත්‍රය කියන්නේ ඇඩින් මැෂින් එක. ඒක හැදුවේ බේල්ස් පැස්කල් නේද? ස්වයංක්‍රීය අනුක්‍රමික පාලන ගණක යන්ත්‍රය මාක් 1 පරිගණක. මේක පුතේ ස්වයංක්‍රීය අනුක්‍රමික පාලන ගණක යන්ත්‍ර කියන මාක් 1 කම්පියුටර් එකට. ඒක හැදුවේ කවුද? වාට් ඒක නේද? යාන්ත්‍රික රෙදි වියන යන්ත්‍රය හැදුවේ පුතේ මේක නම මට මතක නැහැ. මේක අර පංච් කාඩ් ඇත්තේ කවුද ගෙවාගත්තේ? ජෝසප් ජැකුවාර්ඩ්. ජෝසප් ජැකුවාර්ඩ් තමයි මේක නිර්මාණය කළේ. හර්මන් හොලිරිත් මම හිතන්නේ මේක හර්මන් හොලිරිත්. සිලබස් එක නෑ අපේ. හර්මන් හොලිරිත්. අර පංච් කාඩ් වලින් ඒ අර අපි කතා කරන්නේ කවුද? සිදුරුපත් තාක්ෂණ නිර්මාණය කිරීම සමගම මේ හර්මන් හොලිරිත් තමයි රෙදි වියන යන්ත්‍රය පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට ඇනලයිටිකල් යන්ත්‍රය කියන්නේ විශ්ලේෂක එන්ජින පුතේ නිර්මාණය කරේ කවුද? අපේ චාල්ස් බැබේජ් නේ. පොඩ්ඩක් මතක් කරුවොත් අපි ඒක ඉස්සෙල්ලාම ඇබකස් එක නිර්මාණය කරේ නේද? ඒක මතක තියාගන්න පුතේ ලේසි ඒක. ඇබකස් එක නිර්මාණය කරා. පස්සේ ජෝන් නේපියර් ඇද්දල් තීරු සකසන නිර්මාණය කරානේ. ඔය ඇද්දල් තීරු සකසන කියන අතර පුතේ ලඝු ගණකයක්. ඔකට නේපියර්ස් බෝන් කියලාත් අපි කියනවා. ඉංග්‍රීසි වලින් නම් නේපියර්ස් බෝන්. ඊට පස්සේ බේල්ස් පැස්කල් හැදුවේ ආකලන යන්ත්‍රය. බේල්ස් පැස්කල් මේක හදන්නේ පැස්කල්. පැස්කල් අයිනේ කියලාත් අපි ඒකට කියනවා. මේකෙන් කරන්න පුළුවන් එකතු කිරීම අඩු කිරීම විතරයි. පස්සේ හොවාර්ඩ් ඒකන් විසින් ඊට පස්සේ හදනවා ස්ටෙප් රෙකෝන යන්ත්‍රය නේද? ස්ටෙප් රෙකෝන යන්ත්‍රය ගොට්ෆ්‍රීඩ් විල්හෙල්ම් හදලා නේ. ඒ ගොට්ෆ්‍රීඩ් විල්හෙල්ම් හදලා ස්ටෙප් රෙකෝන යන්ත්‍රය ස්ටෙප් රෙකෝන එකකින් එකතු කිරීම අඩු කිරීම ගුණ කිරීම බෙදීම ඔක්කොම කරන්න පුළුවන්. එහෙනම් බේල්ස් පැස්කල්ගේ ආකලන යන්ත්‍රයෙන් පස්සේ ගොට්ෆ්‍රීඩ් විල්හෙල්ම් හදනවා ස්ටෙප් රෙකෝන යන්ත්‍රය. ඊට පස්සේ සිදුරුපත් තාක්ෂණ නිර්මාණය කරනවා ජෝසප් ජැකුවාර්ඩ්. ඒ ජෝසප් ජැකුවාර්ඩ් සිදුරුපත් තාක්ෂණ නිර්මාණය කිරීම සමගම ඇත්තටම ඒ පංච් කාඩ් දාලා ඒ වැඩ කරන යන්ත්‍රයක් රෙදි වියන යන්ත්‍රයක් නිර්මාණය කරනවා හර්මන් හොලිරිත් විසින්. මෙයා හර්මන් හොලිරිත්. ඒක රෙදි වියන යන්ත්‍රයක් නිර්මාණය කරේ. පස්සේ එනවා බේල්ස් පැස්කල් අපිට. බේල්ස් පැස්කල් තමයි පුතේ ඉස්සෙල්ලාම නිර්මාණය කරේ. කියන්නේ දෙන්න පුතේ. ඊට පස්සේ චාල්ස් බැබේජ් නිර්මාණය කරා ඉස්සෙල්ලාම ඩිෆරන්ස් එන්ජිම. මොකද්ද විශේෂත්වය ඩිෆරන්ස් එන්ජිමේ?
ලෝකයේ පළවෙනි යාන්ත්‍රික පරිගණකයට ආකෘතිය කියලා සැලකුවේ මෙන්න මේ ඩිෆරන්ස් එන්ජින්. ඒක නිර්මාණය කරේ චාල්ස් බෙබේජ්. ඊට පස්සේ චාල්ස් බෙබේජ් නිර්මාණය කරා විශ්ලේෂකයින්. ඒකේ විශේෂත්වය තමයි කියන්නේ ඇනලයිටිකල් එන්ජින් එකනේ. විශේෂත්වය තමයි ආදානය, ප්‍රතිදානය, ආචාර්ය සැකසීම සඳහා උපානිකයන් තිබෙන මේ චාල්ස් බෙබේජ්ගේ විශ්ලේෂක එන්ජින් අද පරිගණකයේ තියෙන සියලුම ලක්ෂණ තිබුණේ. ඒකයි යාට පරිගණකයේ පියා කියන්නේ. ඊට පස්සේ ඒකට වැඩසටහන නිර්මාණය කරා ක්‍රමලේඛකයක් ඇඩා ඔගස්ටා ලව්ලේස්. එයාට අපි කියනවා ලෝකයේ පළවෙනි පරිගණක ක්‍රමලේඛිකාව කියලා. ඊට පස්සේ එනවා මාක් 1 පරිගණක තමයි ස්වයංක්‍රීය අනුක්‍රමික පාලන ගණකයන්ට පළවෙනි. ඒක තමයි මාක් 1 පරිගණක. කවුද නිර්මාණය කරේ? හොවාර්ඩ් ඒකන් විසින්. ඊට පස්සේ කතා කරන්නේ පළවෙනි පරම්පරාවේ පරිගණක. පළවෙනි පරම්පරාවේ පළවෙනි විද්‍යුත් සංඛ්‍යාංක පරිගණක තමයි ENIAC. නේද? ENIAC පරිගණක කවුද නිර්මාණය කරේ? ජෝන් ප්‍රෙස්ලර්. ඒක තමයි මූලික උනේ. ENIAC පාවිච්චි කරේ නිර්මාණය කරේ රික්ත කණල 18000ක් පාවිච්චි කරලා. එහෙනම් පළවෙනි පරම්පරාවේ භාවිත කළ ප්‍රධානම තාක්ෂණයේ රික්ත කණල. භාෂාව යාන්ත්‍රික භාෂා. ලක්ෂණ ප්‍රමාණයෙන් විශාලයි, වේගය ඉතා අඩුයි, මිල ඉතා ඉහළයි. ඒ වගේම පළවෙනි පරම්පරාවේ ගබඩා කරපු ක්‍රමලේඛන සංකල්පයක් භාවිත කරා. කවුද එයා? ජෝන් වොන් නිව්මන්. එයා ස්ටෝර්ඩ් ප්‍රෝග්‍රෑම් කන්සෙප්ට් එකක්. එයා කියනවා වැඩසටහනක් දාවඩ ඉති පරිගණක මතකයේ ගබඩා වෙලා ධාවනය වෙනවා කියලා. දෙවෙනි පරම්පරාවේ ඒ පළවෙනි පරම්පරාවේ ENIAC, UNIVAC, EDVAC, EDSAC වගේ පරිගණක පාවිච්චි කරා. දෙවෙනි පරම්පරාවට එන ප්‍රධානම තාක්ෂණයේ ට්‍රාන්සිස්ටර්. ට්‍රාන්සිස්ටර් සමග වේගය වැඩි වෙන, ප්‍රමාණය කුඩා වෙන, විදුලි පරිභෝජනය අඩු වෙනවා. භාෂාව ඇසෙම්බලි භාෂාව. තුන්වන පරම්පරාවට එනවා මොකද්ද? අනුකලිත පරිපථ. වේගය වැඩි වෙන, ප්‍රමාණය කුඩා වෙන, විදුලි පරිභෝජනය අඩු වෙනවා. කීබෝඩ් මවුස් භාවිත කර දත්ත ආදානයට පරිගණක තිර බෙහෙ වුණා. මෙහෙයුම් පරිදි බිහි වුණා. තුනේ. ඒ වගේම අර පළවෙනි පරම්පරාවේ දෙවෙනි පරම්පරාවේ තුන ලෝ ලෙවල් වෙනුවට හයි ලෙවල් පාවිච්චි කරනවා. ඉහළ තලයේ ක්‍රමලේඛන භාෂාවන් පාවිච්චි කරනවා. හතර පරම්පරාවට එනවා විශුද්ධ පරිපථය. ඒ වගේම CD DVD ආචරණ සඳහා දුරකථන භාවිත කරනවා. හැබැයි VLSI තාක්ෂණය පහට එනවා ශුද්ධ පරිපථ ULSIC පාවිච්චි කරන, කෘත්‍රිම බුද්ධිය වගේ දේවල් පාවිච්චි කරන අන්තර්ජාලය බිහි වෙනවා. එහෙනම් පුතේ මේක ලේසි ප්‍රශ්නයක්. වරද්දගත්තේ අපරාධේ. ආදානය සඳහා ප්‍රතිදානය සඳහා මෙන්න මේ ආචාර්ය සංකල්ප චාල්ස් බෙබේජ් නිර්මාණ උපකරණය තමයි ඇනලයිටිකල් එන්ජින්. ඒතර මේක මේ බේල්ස් පැස්කල්ගේ ආකලනයට හැදුවේ බේල්ස් පැස්කල් මිසක් චාල්ස් බෙබේජ් නෙවෙයි. නේද? ලේසි එකක් වරද්දකට අපරාධේ වල වරද්දන්න එපා පුතේ. හරි. මෙහෙයුම් විවෘතකයට මෙහෙයුම්. දැන් පොඩ මතක් කරමු OS පාඩම. ඔයාලා දන්නවා software ප්‍රධාන වර්ග දෙකයි. ප්‍රධාන වර්ග දෙකකට කඩනවා අපි. එකක් තමයි system software. අනික තමයි application software. software ප්‍රධාන වර්ග දෙකයි. system software අය වර්ග තුනකට බෙදෙනවා. මොනවද ඒවා? operating system, utility programs and language translators කියන්නේ. මෙහෙයුම් පද තමයි operating system කියන්නේ. utility කියන්නේ උපයෝගීතා මුදුකාර. language translators කියන්නේ භාෂා පරිවර්තකයන්. ඔයාලා දන්නවා Windows XP කියන්නේ මෙහෙයුම් පදතියක්, Linux කියන්නේ මෙහෙයුම් පදතියක්, Fedora, Ubuntu, Android, Macintosh නේ, Apple කම්පියුටර්ස් වල පාවිච්චි Macintosh, Mac කියලා අපි කතා කරන්නේ. මේ වගේ Windows Server විවිධ මෙහෙයුම් පද තියෙනවා. මෙහෙයුම් පද තමයි පුතේ කරන පරිගණක පද්ධතියේ සියලුම කටයුතු පාලනය කරලා පරිශීලකයට අතුරු මුහුණක් ලබා දෙන්නේ. මෙහෙයුම් පද්ධතියක් මගින් ලබා දෙන අතුරු මුහුණක් දෙකක් තියෙන එකක් තමයි විධාන පේලි අතුරු මුහුණ. command line interface DOS වගේ එකක්. අනික තමයි චිත්‍රක පරිශීලක අතුරු මුහුණ. GUI කියන්නේ graphical user interface එක. ඔය GUI එක සංරචකයන් හතරක් තියෙන මොනවද පුතේ ඒවා? දැන් ඔයාලා තනියෙන් කියන්න ඕනේ. මොනවද? එකක් තමයි Windows, icons, menus, pointers. එතකොට මේ GUI එකක සාර්ථක සංසන්දනය කරනකොට CLI සහ GUI. DOS කියන්නේ CLI. වෙනස තමයි GUI user friendly. භාවිත කරන හරිම ලේසි. විධානයන් මූසිකයේ භාගය ලබා දෙන්න පුළුවන්. CLI එකේ අනිත් පැත්ත සංකර ටයිප් කරන්න අපි සියලු විධානයන් යතුරු පූර්වකව ලබා දෙන්න. ඒක හරි අමාරුයි. buttons නැහැ, icons නැහැ, menus නැහැ, command line එකේ. තනිකර ටයිප් කරන්න ඕනේ. ඊට පස්සේ අපි කතා කරනවා මෙහෙයුම් පදයක පිහිටීම ගැන. ඉස්සෙල්ලා පරිගණකයේ තියෙන දෘඩාන් ගැන hardware
ඊට පස්සේ අපි දානවා මොනවද? ඔය ඔපරේටින් සිස්ටම් මෙහෙයුම් පද්ධති එහෙම දානවා. නේ OS එකයි යුටිලිටි ඔක්කොම එකට තියෙන හැබැයි යුටිලිටි. පස්සේ මේ හරියෙන් ඇප්ලිකේෂන්ස් දානවා යෙදුම් මුදුකාන. එළියෙම ඉන්නවා කවුද? පරිශීලකයා යූසර් ඉන්නනේ එළියෙම. පරිශීලකෙන් එළියෙම පුතේනේ. යූසර් ඉන්නේ එළියෙම. ඊට පස්සේ අපි කතා කරා software ගැන කතා කරද්දී මෙහෙයුම් පද්ධති ප්‍රධාන කාර්යය මොනවද? මතක කළමනාකරණය, ගොනු කළමනාකරණය, ක්‍රියාවලි කළමනාකරණය, ආරක්ෂණ කළමනාකරණය, ජාල කළමනාකරණය. මෙන්න මේවා තමයි OS එක ප්‍රධානම කාර්යය. ඊට පස්සේ කතා කරනවා මේ මෙහෙයුම් පද්ධති වර්ග කරා මොනවද? ඒක පරිශීලක ඒකකාර්ය DOS වගේ එකක්, ඒක පරිශීලක බහුකාර්ය Windows වගේ ඒවා, බහු පරිශීලක බහුකාර්ය සර්වර් වගේ එකක්, නැත්නම් මහා පරිගණකයේ තත්ත්‍ය කාල ඉන්පුට් කරුගම අවුට්පුට් දෙන උදාහරණයක් ATM යන්ත්‍රය. ඊට පස්සේ මෙහෙයුම් පද්ධතිය කතා කරනවා මතක විදිහට මෙහෙයුම් පද්ධතිය සමාරම්භයේ සිදු වෙනවා. ඔන් කරායින් පස්සේ මොකද වෙන්නේ? මොකද වෙන්නේ ඔන් කරුව ගමන් CPU මගින් BIOS ක්‍රියාත්මක කරා. BIOS කියන්නේ ස්ථිරාංගයක්. BIOS මගින් මොකද කරේ? BIOS වැඩසටහන මගින් පෝස්ට් පරීක්ෂාව කරන power on self test දෝෂයක් නැත්නම් CMOS මතකයට ගිහිල්ලා මෙහෙයුම් පද්ධතිය හොයාගෙන කොහෙද ගෙන්නේ එක? RAM එකට ගේනවා. ඒ RAM එකට ආවන් පස්සේ සියලුම කටයුතු පාලනය කරලා පරිශීලන අතුමුණට බලද්දී පරිගණක කටයුතු කරනවා. මෙන්න මේකට අපි කියනවා බූටින් කියලා කියනවා. බූට් කරනවා කියලා කියන්නේ. නේ? ඒව වදක තියාගන්න. පස්සේ අපි කතා කරනවා මෙහෙයුම් පද්ධතිය පාවිච්චි කරන ගොනු වර්ග ගොනු පද්ධති මොනවද? NTFS කියලා එකක් පාවිච්චි කරන අලුත් මේවා NTFS FAT කියලා ගොනු පද්ධතියක් OS එක සඳහා පාවිච්චි කරා. EXT4 කියලා දුන්නානේ. මෙන්න මේ වගේ විවිධ ගොනු පද්ධති පාවිච්චි කරන OS එකක් සඳහා. ඒතර මෙහෙයුම් පද්ධති කියන්නේ ප්‍රධාන මෘදුකාංගයේ පරිගණකයේ ඉන්නනේ. ඒ වගේම ගොනු සම්බන්ධයෙන් මෙහෙයුම් පද්ධති තියා ගන්නවා ගොනුවේ ධාරිතාවයේ නිර්මාණය කළ දිනය නේ ඒ වගේ දේවල්. ගොනු වර්ග දෙන docx කියන්නේ word file එකක්, XLSX කියන්නේ Excel එකක්, PPTX කියන්නේ PowerPoint, ACCDB කියන්නේ Access නේ, MP3 කියන්නේ audio, MP4 කියන්නේ video. මෙන්න මේ වගේ දේවල් අපි OS එකේදී පාඩමේදී කතා කරන තවත් දේවල් තියෙනවා මම මතක් වුණ ටික කිව්වේ ඔයාලට. විවෘත පද්ධති කියන්නේ පුතේ සල්ලි දීලා ගන්න ඕනේ නැහැ, free and open source කියලා අපි කියන්නේ. Macintosh කියන්නේ විවෘත කේත නෙවෙයි, license software එක. ඒක Apple computers පාවිච්චි කරන්නේ සල්ලි දීලා ගන්නවා. Microsoft XP කියන්නේ පුතේ MS Windows XP කියන්නේ Microsoft ලගේ බලපත්‍ර සහිතයි මුදල් දීලා ගන්නවා. Windows කියන්නේ Microsoft ලගේම සල්ලි දීලා ගන්න ඕනේ නේ. උත්තරය අංක 2. Fedora කියන්නේ free and open source විවෘත හා නිදහස් කේත මෘදුකාංගය. Fedora, Android, Google සමාගම නිර්මාණය කරන Android free and open source, Ubuntu මේවා තමයි විවෘත ප්‍රබල කේත මෘදුකාංගය. මෙහෙයුම් පද්ධතියක් සම්බන්ධයෙන් අහනවා සත්‍ය ප්‍රකාශය අහන්නේ Linux ගන්නත් පුළුවන්. දෘඩාංග මේ ඔක්කොම Linux base තමයි. Linux වලින් තමයි කැඩලා වෙලා තියෙන්නේ ඔක්කොම. දෘඩාංග මෘදුකාංග කළමනාකරණ අවශ්‍ය වූ අනිවාර්යම ඕන hardware software ඔක්කොම පාලනය කරන OS එක. Windows 7 වෙන බහු පරිශීලක බහුකාර්ය නෑ. බහු පරිශීලක වෙන්නේ නෑ පුතේ. බහු පරිශීලක කියන්න බෑ Windows XP වලට. මහා පරිගණක බහු Windows server බහු පරිශීලක. පංගු බෙදීම ආකෘතිකරණ උපයෝගය මතක් වුණේ මට දැන්. ඔය පංගු බෙදීම ආකෘතිකරණය කියන්නේ ෆෝමැට් කරන එක, OS එකක් දාගන්න එක. පංගු කියන්නේ CDE කඩන එක, ප්‍රතිවෛරස මෘදුකාංග මේ ඔක්කොම උපයෝගීතාවය නේ. ඒවා උපයෝගීතාවයන්. එහෙනම් උත්තරය අංක 4 නේ දෙන්නේ. sorry 2. A හා C 3 වැරදි 2 B වැරදි A හරි C හරි. එනම් පංගු බෙදීම ආකෘතිකරණය කියන ෆෝමැටිං ඒවා උපයෝගීතා බෑකප් කරගන්න එක උපස්ථ පිටපත් තියාගන්න එක ප්‍රතිවෛරස මෘදුකාංග මේවා උපයෝගීතා වැඩසටහන තැටි බෙදීම කියලා අපි කියන ඩිස්ක් බෙදීම ඔක්කොම නිර්ඛණ්ඩනය මේ ඔක්කොම උපයෝගීතා මෘදුකාංග ගැන උත්තරය අංක 2 හරියයි හරි දාගන්න පුතේ. ඔය අහන්න ප්‍රශ්නයක් ඒවනේ අහන්න පුතේ. සර් Windows 7 කියන්නේ ඒක පරිශීලක බහුකාර්ය මෙහෙයුම් පද්ධතියක්ද? ඔව් ඒක පරිශීලකයි බහුකාර්ය. එක පරිශීලකයකට යූස් කරන්න පුළුවන් එක් මොහොතකදී. හැබැයි බහුකාර්ය එකවර වැඩ කීපයක් කරන්න පුළුවන්.
හරි සර්. මම දීලා තියෙන නෝට් එක වලගේ. උදාහරණ දීලා තියෙන Windows 7 Ubuntu ඒවා ඒක පරිශීලකයි බහුකාර්යයි. හරි. එහෙනම් බලන්න ඔයාලා මෙතන 7 8 9 ඉස්සෙල්ලාම කරන්න බලන්න. ඊට පස්සේ අපි ඒක සාකච්ඡා කරමු. දැන් ওই 10න් අලුතෙන් ආපු අයට 10 මුල් පාඩම් දන්නේ නැත්නම් මම කිව්වා රිවිෂන් එකට සම්බන්ධ වෙන 11 කියලා. 11 රිවිෂන් එකේ මුල ඉඳලා අපි කරන ටියුට්ස් වලින්. ඒතකොට දැන් නම් අය කිසිම එක්ස්කියුස් එකක් නැහැ. ඔය අලුතෙන් ඇවිල්ලා අපි දන්නේ නැහැ සර් මුලදී පාඩම් වලට ඉන්නේ නැහැ කියන අයට මම මේ මාසේ පැහැදිලිව කිව්වා පෝස්ට් පවා දාලා කිව්වා නේද? එහෙම සම්බන්ධ වෙන්න කියලා. දැන් එයාලා අපි මේ නම්බර් සිස්ටම් මේවා ටික ඉවර කරා. ඔය සති දෙකට. ඒක නිසා ඉතින් මට කරන්න දෙයක් නැහැ. ඔයාලට රිවිෂන් කරා 11 රිවිෂන් එකක් කරා නේද? අලුතෙන් ආපු ළමයි ඉන්නන සම්බන්ධ වෙන්න පැහැදිලිව මම කිව්වා. ඊට පස්සේ පුතේ අලුතෙන් දරුවා ආවොත් ක්ලාස් එකට ටයිම් ටේබල් එකට යාළුවන්ගෙන් ඉල්ල ගන්න නේ. එකක් ඔය ඉන්න ගෲප් එකේ දාලා මැසේජ් එකක් හරි දාලා මොනවා හරි කරලා ඉල්ල ගන්න. නැත්නම් එතන හැමදාම ළමයි 4 දෙනෙක් විතර 10ට 11ට සම්බන්ධ වෙනවා. ඒ සම්බන්ධන පාඩ පුතේ මට ටයිම් ටේබල් එක දෙන්නත් බෑ. මොකද WhatsApp වල හිස්ටරි පෙන්නන්නේ නැහැ නේද? හැබැයි Telegram එකේ නම් බලන්න පුළුවන්. Telegram එකේ නම් පරණ ටයිම් ටේබල් එක තියෙනවා. ඔය එන පාඩ පුතේ මට ටයිම් ටේබල් ඇත්තට දාන්න බෑ. එහෙම කරදරයිනේ. යාළුවකින් ඉල්ල ගන්න නේ. කවුරුහරි යාළුවෝ ඇති නම්බර් නැතුණක් කමන්නේ නැහැ. විතර විස්තරාත්මකව යාලා කෝල් එකක් දීලා අහන්න කාගෙන් කොහොමද වෙන්නේ ක්ලාස් කවද්ද තියෙන්නේ නේ. නැත්තම් අලුතෙන් එන කෙනෙක් නිකන් මට හිතෙනවා කරදර ඇතෑරියා වගේ ඇති. අයි ඉරිදත් කරනවා. අඟහරුවාදත් කරනවා. සිකුරාදත් කරනවා නේද? එතකොට යාළුවා හිතා ගන්න බෑනේ දැන් අපි සිකුරාදතරම කරන්නේ ප්‍රැක්ටිකල් ටික. ඉරිදර කරන්නේ ඉරිදයි අඟහරුවාදයි කරන්නේ තියරි. ඒතර ඒ අලුත් අය දන්නේ නැහැ නේද? අලුත් අය ඒතකොට අහගන්න කායින්ද පරණ කෙනෙක්ගේ මොකක්ද මෙතන වෙන්නේ? මේ සමහරට අලුතෙන්ම ආපු කෙනෙක් එකපාරට බලන්න පාන්දර පහල ලින්ක් එකක් අර එයා දන්නේ නැහැ නේ අදක් මූලක් නේ. එතකොට ඒක නිසායි අලුත් අය දෝව ගන්න පරණ අය. ඉවරයි අතොස්සන පුතේ 7 8 9 බලලිමු අපි. නෑ ඔයාලට ඒක තේරෙන්නේ නැහැ පුතේ. දැන් තාම බලන්න ඔයාලා ඒ හැදිලා නැහැ. දැන් ඊයේත් දැන්න ගේසරනේ. දැන් ළමයි 100ක් ඉද්දි පුතේ පේපර් එකක් දුන්නාම 10 දෙනෙක් ඉවර කියන්නේ එතකොට ඒ ගුරුවරයාගේ මානසිකත්වය ඔයාලා හිතන්න. ඒතකොට මට හිතෙන්නේ ඔයාලා කරලා නැහැ. දැන් ඔයාලා ඇති විතර මේ පුතේ ලකුණු 100 ගන්න ළමයි ඇති. නමුත් පුතේ ඔයාලා ළමයෙක් විදිහට ගුරුවරයාට පොඩි හරි සපෝට් එකක් දෙන්න මේ ක්ලාස් එකක් කරද්දී නේද? ඒක ඔයාලා හිතන්න ඔයාලා ටීචර් කෙනෙක්. මම උදාහරණයක් දැන් බිනාය යාපා වණ්ඩාරි ටීචර් මෙතන කියලා. දැන් බිනාය ඔයා උගන්වනවා. උගන්වද්දී ඔයා ළමයි 100කට උගන්වලා ඉවර වෙලා ප්‍රශ්නයක් දුන්නයින් පස්සේ ළමයි 10 නම් අත උස්සන්නේ ඔයාගේ මානසිකත්වය මම නිකන් කියන්නේ. උදාහරණයක් මම කිව්වේ බිනායට මම නමක් මතක නිසා මම කිව්වේ බිනායගේ නම මතකයි මට. මේ එතකොට දුවට හිතෙන මානසිකත්වය හිතන්නකෝ. එතකොට ඔයාට හිතෙනවා ෆේල් කියලා. සර් ෆේල් වගේ නේ. සර් ෆේල් අපි තමයි හොඳටම කරේ කියන්න බෑ ඒකට අපිට. ඇයි? 100 දෙනෙකුට උගන්වලා 10 දෙනා නම් අත උස්සන්නේ මේ එතකොට මගේ පැත්තෙන් හිතෙන්නේ සර් හොඳටම කරලා නැහැ කියලා නේ. සර් ෆේල් කියලා හිතෙන්නේ තුන. ඒක නිසා දැන් ඔයාලා හිතන්න දැන් ඔය කිව්වා තාම 15 අත උස්සලා දෙන්නේ. මම හිතන්නේ මේ 7 8 9 ප්‍රශ්නේ මෙතන ඉරලා කරලා ඇති අනිවාර්යයි. එහෙම එපා පුතේ. ඔයාලගේ පැත්තෙන් ඒ ගුරුවරයාට දෙන්න සපෝට් එක. ඉවර නම් රයිස් හෑන්ඩ් එකෙන් ඕල් දනවනේ අත උස්සන්නේ. ඔයාලා අත උස්සන්න දන්නේ නැත්නම් නැහැ. ALTY ෂෝට්කට් එක ඩෙස්ක්ටොප් හරි ලැප්ටොප් එකකින් හරි යනවා. නැත්නම් ෆෝන් එකේ නම් උතන තියෙනවනේ එයා පැත්තේ ඔප්ෂන් එක මේ මම හිතන තියෙනවා. එහෙම කරන්න පුතේ නැත්නම් නේද දැන් 17ක් කෙනෙක් මාදිනේ ඉතින් 100ක් ඉඳලා පුතේ අඩුම 60ක්වත් අවත උස්සන ඕන සැටිස්නේ. එහෙම නේද මං කියන්නේ අදන්න දැන් ඔයාලගේ දෙමාපියෝ උතන බලන් ඇති. පොඩ්ඩක් ඔය ළමයාට ඔළුවට ටොක්ක්ක් හරි යන්නලා ඔක අත උස්සන්න සහභාගී වෙන්න කියන්නේ නේද? දැන් ඒක නැත්නම් කරන්න අමාරුයි ඇත්තටම. ඒ කියන්නේ මට කරන් යන්න පුළුවන්. ඇත්තටම ඔයාලට තේරුණාද නැද්ද කියන අවබෝධයක් මට ගන්න බෑනේ පුතේ නේ. දැන් එක්ක මං අත උස්සන මිනිස්සු ටික ඉතුරු තියලා අනිත් මිනිස්සු ටික අයින් කරලා දානවා. ඒක තමයි තියෙන විසඳුම් දෙකයි තියෙන්නේ. මේකට සම්බන්ධ වෙන්නේ නැති අය එක්ක අයින් කරන්න පුළුවන්.
එහෙම පුළුවන් මට මෙතන සස්පෙන්ඩ් කරන්න පුළුවන් එකවර ඔක්කොම ටික. ඔක්කොම ටික අර ඒසෑන් ටික ඉතුරු කරලා ඉතුරු ටික සස්පෙන්ඩ් කරද හැකි. එතකොට උඩ බලන් ඉන්න තියෙන්නේ. නේ එහෙම කරන්න පුළුවන්. මම එහෙම කරන්නේ නැහැ ඉතින්. ඒක නිසා ඔයාලා සම්බන්ධ වෙන්න පුතේ. ක්‍රියාකාරී සමග ඔහෙන් ඔයාලා වීවි ගහලා හරි දාගත්තට වැඩක් නැහැ. මෙතන අත උස්සලා නේද? පාඩමකට සම්බන්ධ වෙන්න හුරු වෙන්න පුතේ. ඒ කියන්නේ ඔයාලා ළමයෙක් හැටියට පුතේ ගුරුවරයා සතුටු කරන්න හුරු වෙන්න ඉස්සෙල්ලාම පළවෙනි කාර්යය ඔයාලා දරුවෙක් හැටියට දෙමාපියෝ සතුටු කරන්න ඕන. අපි එහෙමනේ. දරුවෙක් හැටියට ඉස්සෙල්ලාම දෙමාපියෝ සතුටු කරන්න. උගන්වන වෙලාවට ළමයෙක් හැටියට ගුරුවරයා සතුටු කරන්න try කරන්න. ඊට පස්සේ කවුද ඔයාලා පුරවැසියෙක් හැටියට රට සතුටු කරන්න try කරන්න. ලොකු වුණා. නේද? නැතුව කොච්චර ඉගෙන ගන්නද නම් පල් හොරෙක් නම් පට්ට හොරෙක් නම් රටේ දේපල හොරකම් කරන වැඩක් නැහැ මිනිහට. ඌ වැඩක් නැහැ. ඒක නිසා ඒක තමයි ඔයාලා මෙතනම හුරු වෙන්නේ. පොඩි කාලේ ඉඳලා දෙමාපියෝ සතුටු කරන්න හුරු වෙන්න. ඒක ඒතොර තමයි ඔයාලා තෘප්තිමත් වෙන මිනිස්සෙක්. ඒ දෙමාපියෝ පොඩි කාලේ. ලොකු වුණාන් පස්සේ ඉස්කෝලේ උගන්වද්දී ගුරුවරු සතුටු කරන්න try කරන්න. ඒ කියන්නේ ගුරුවරු සතුටු කරන්න පුළුවන් ක්‍රම දෙන එකක් තමයි හොඳට ඉගෙන එක. ගුරුවරට කීකරු වෙලා නේ. දැන් මෙතන මම ඔච්චර කියලා අත උස්සන්නේ නැහැ කියන එක අදහස ඔයාලා කීකරු නැහැ කියන එක පැත්තෙන් ඔයාලා මම කියන එක අහන්න කැමති නැහැ. ඔයාලා හෘද සාක්ෂියෙන් අහන්න. ඒතොර ඌ මොනවද අපි අත උස්සන්නේ. එහෙම ඉන්නේ ඔයාලා නේ. එහෙම එකක්. එහෙම වෙන්න එපා පුතේ. ඒ කියන්නේ ඔයාලට හරියන්නේ හරි මොන හරි කවදා හරි දැනකට Tamanට තෘප්තිය ලැබෙන්නේ දෙමාපියෝ සතුටු කරොත් ඒකේ ප්‍රතිඵල ඔයාලට තියෙනවා. ඉගෙන ගන්න කාලේ ගුරුවරු සතුටු කරන්න බලන්න. ඊට පස්සේ ඔයාලා රටේ පුරවැසියෙක් වුණායින් පස්සේ කවදා හරි ඔයාලා ආයතනික ලුක් එක හරි මොන හරි වුණායින් පස්සේ එතනදී හොඳට මිනිස්සුන් හොඳට වැඩ කරලා තියලා එතනින් ඔයාලට තායි තෘප්තිය ලබන්න. ඒතකොට තමයි හොඳ මිනිස්සෙක් වෙන්නේ. නැතුව මේ ඔයාලා මම හැමදාම කියන්නේ ඒකයි. ඔයාලා සයන්ස් කොලෙජ් ගියත් සෙන්ට් තෝමස් ගියත් වැඩක් නැහැ. ඔයාලගේ ආකල්ප කියන එක බිඳුවක්. දැන් අපේ රටේ තියෙන ප්‍රශ්නයක් පුතේ මේ ළමයි ඉගෙන ගන්න පොතර පුළුවන් දැන්. ඇත්තට අපි යන කාලේ පුතේ මේ අපේ මට මතක අපි ඕල් කරපු කාලේ අපි ඕල් කරේ 97. අපේ ඉස්කෝලේ දුන්නේ A9ම 2යි. ඒ නෙවෙයි අපි දුන්නේ D8ම 2යි සෙන්ට් තෝමස් එකේ දුන්නා. ඔයාලා කිව්වට විශ්වාස කරන්නේ නැද්ද? අපේ 1997 අපි ඕල් කරේ මුළු STC එකටම මම සෙන්ට් තෝමස් එකේ D8 රිසල්ට්ස් තිබුණේ 2යි. එක්කෙනෙක් තමයි නම් දෙකක් මතකයි. මහවැලි කියලා යාළුවෙක් හිටියා. අනිත් කෙනා ප්‍රසන්න. මේ දෙන්නම වෙ ડોක්ටර් වුණා. දෙන්නම ડોක්ටර් වුණා. මේ දෙන්නම වැඩ කරනවා. එතකොට මේ එහෙම ඉගෙන ගත්තා. හැබැයි ඔය අපේ 2000 බැච් එකේ දැන් තාම අපේ get together එකක් තිබ්බොත් ළමයි 150 පැනලා එනවා. මේ 2000 බැච් එකේ හිටියේ 250ක් කියලා තාම 150ට 101 පාරක් 180ක් ඇවිත්. හැබැයි මේ ඔක්කොම හොඳ තැන් වල ඉන්නවා මිනිස්සු. ඒ නමේ අපිට D8 නැතු වුණාට අපේ හැමෝම හොඳ තැන් වල ඉන්නවා. ඒකට එක හේතුවක් පුතේ අපේ අවුරුද්දේ 2000 අවුරුද්ද අපි එරව කරද්දී දැන් සෙන්ටෝස් ඔයාලා සල්ලි එකතු කරන්නේ නැති ලොකු අයියලා. අපි පුතේ 2000 අපි එරව කරන කාලේ එක ළමයෙකුට සල්ලි එකතු කරන්න දුන්නේ ඉස්කෝලේ. පොඩි උන්ගෙන් ගන්න දෙන්නේ නැහැ සල්ලිය. අපි එරව කරන කාලේ එක බත් එකක්වත් හොරකම් කරන්න දුන්නේ නැහැ. කෑම හොරකම් කියන්නේ ඒවා සල්ලි එකතු කරන පින්කට දානවා දුන්නේ නැහැ. ඉතින් ඒක නිසා මම කියන්නේ අපේ අවුරුද්ද අපි සෑහෙන දැන් හැම ළමයෙක් කියලා දෙන්නේ කැසිත් නම් කතා වෙලා 98ක් ළමයි හොද්දෙන්. ඒ මොකද මම දන්නද අපේ බැච් එකේ ගොඩක් අයගේ ආකල්ප හොඳයි. ඒකට හේතුව මම දන්නේ නැහැ 2000 වෙම දන්නේ නැහැ. ආකල්ප ගොඩක් අයගේ මම 100ක් කියන්නේ 90ක් විතර ආකල්ප හොඳයි. ඒක නිසා පුතේ ඔයාලා මේ ඉගෙන ගන්න විතරක් නෙවෙයි දැන් අපිත් ටියුෂන් කියලා ටියුෂන් විතරනේ කරන්නේ එහෙම නෙවෙයි. ඔයාලගේ ආකල්ප හදා ගන්න ඕනේ. දැන් ගුරුවරයා දැන් හරි කියද්දි ඉවරයි අත උස්සන්න කියලා දැන් ඔයාලට පෙරදී මෙතන තාම 24 අත උස්සලා තියෙනවා. ඒ වුණාට දැන් ඔයාලා හිතනද මෙතන 24 දෙනයි කරලා තියෙන්නේ කියලා මේ ප්‍රශ්න තුන. නෑනේ පුතේ. මෙතන ඔයාලා නම් වශයෙන් මම කියනනම් කරලා තියෙනවා 24 දෙනා. ඒක දෙමාපියොත් ඇහෙන්නේ නැතිනේ නේද? අයිපාර 28යි දැන් නම් කියනකට 28යි කරුන්නේ. මෙත්නි තීක්ෂණා කරලා තියෙනවා. ලිහිණි ලිවිසරණි කරලා තියෙනවා. දෙමාපියොත් ඇහෙන්නේ නැතිද කරලා තියෙන ළමයි කිය. දැන් ඔන්න එපාර දැන් 36යි. ඔය දැන් අත උස්සන එපාර. ලිහිණි අමාශ කරලා තියෙනවා. කිත්සර කරලා තියෙනවා. මේදාවි හේරා සමීදි දිලාන් ප්‍රසන්න ජයවර්ධන ගෝතමි උදාර සහන් මදුෂි සංජන සමාධි යනුලි එතකොට සුමුදු සේමිනි යනුලි සුමුදු තිමිර කවිඳු ඊට පස්සේ අදීශ පරුෂ රත්නායක යුනාරා සිවංක මදුෂාන් තාරුකී නේද පන්දුල ගිහානි
දහම් කොඩිතුවක් උබා කියා විදුසරණේ තත්සරණේ නවෝදයා දමින්ද නෙත්මි විජේරත්න වෙතුම් ඊට පස්සේ එනෝරි තව නමක් කියවන්න බැරි නමක් තියෙනවා පුරුෂයෙක් ගහගෙන කවුද ඉන්නව ජනිත ඉරෝෂ කවීෂ රසින්දු ලහිරු සදීෂ මේ විහංග චමත් නෙත්සර බිනාය යාපා බණ්ඩා ඉන්නවනේ බිනාය සමහරකෝන් ඊට පස්සේ අනුත්ති ඔය දැන් ඉන්න දැන් 50ක් රට උසල දැක්කනේ දැන් අනුත්ති තරුෂිකා දැන් ඒ බලන්න ඔච්චර ඉස්සෙල්ලා කියලා හිටියේ 20ක් දැන් නම් කියවන්න ගත්තා 50ක් අසල ඒක තමයි තේරෙන්න වෙන්න එපා පුතේ වань බයිනා නෙවෙයි ඒකට කියන්නේ මොකක්ද දන්නවද නිකන් අර හොරිකඩ ගතියක් ඒක සරලවම හොරිකඩ ගතියක් පුතේ ඔක කරලත් ගුරුවරයා ඔච්චර කියද්දි කරපු අය අත උස්සන්න කියද්දි අත උස්සන්න නැතුව ඉන්නේ ඒකට කියන හොරිකඩ ගතිය කියලා. ඒ කියන්නේ එකම ගෝවාලා පන්තියේ පළවෙනි වුණත් මට වැඩක් නැහැ. ඒ කියන්නේ ගුරු උපසට කීකරු නැත්තම් දෙමාපියන්ට කීකරු නැත්තම් රටට ආදරේ නැත්තම් ඒ මිනිස්සුන්ගේ වැඩක් නැහැ. දැන් මේ රටට වෙලා තියෙන්නේ කියන පුතේනේ. එහෙම වෙන්න එපා පුතේ. පොඩ්ඩක් ඩීසන් වෙන්න බලන්න. මිනිස්සෙක් වුණාමනේ ඒව හදා ගන්න බලන්න. ක්වොලිටිස් හදා ගන්න. හරි එහෙනම් බලමු තරහ නෙවෙයි හැදෙන්න බලන්න ඔයාලකින්. කොහොම හරියන්නේ නැහැ වැඩේ නේ. ලිහිණි කියන්න බලන්න පුතේ 7 8 9 ප්‍රශ්න වල උත්තර. 7ට 4 හ්ම්. 8ටත් 4 ඔව්. 9ට 3 very good. හරි බලමු එහෙනම්. මෙහෙයුම් පද්ධතියක් මගින් ගොනුවක් සම්බන්ධයෙන් පවත්වාගෙන තොරතුරක් වන්නේ. අනිවාර්යෙන් පුතේ ගොනුවේ වර්ගය තියා ගන්නව නේද? n ඒක ගොනුව වර්ගයේ word නම් doc කියලා docx කියලානේ. xlx නම් ඒ xlxx කියලා තියා ගන්නවා. pptx කියන powerpoint නම් නේ. මේකේ තියෙනවා ගොනුවේ ධාරිතාවයේ තියෙනවා. තැන්පත් කළ දිනේ තියෙනවා. එහෙනම් මේ සියල්ලම නිවැරදිනේ උත්තරය අංක 4. මෙන්න මේ ද්විමය සංඛ්‍යාවේ දශමයගේ මොකක්ද සංඛ්‍යාව 1.3යි 1.1 මේක 10ට හැරෙවුවා මොනවද 1 ඒවා 2 ඒවා 4 ඒවා 8 ඒවා 16 ඒවා 32 ඒවා 64 එන 64යි 64යි 4යි 68යි 1යි 69 එහෙනම් උත්තරේ අංකය 4 නේද very good පහත සංඛ්‍යා වලින් BCD දැන් ඔයාලා දන්නවා ඇති BCD කියන පුතේ කේත ක්‍රමයක් නේ අපි පරිගණකයට අනුලක්ෂණ ආධාරයට විවිධ කේත ක්‍රම පාවිච්චි කරන එකක් තමයි ASCII American Standard Code for Information Interchange තව එකක් තමයි BCD Binary Coded Decimal තව එකක් තමයි FCD Extended Binary Coded Decimal Interchange Code තව එකක් තමයි Unicode යුනිකේත ක්‍රමය. ASCII වල බිටු 7ක් පුළුවන්. ඒකෙන් අනුලක්ෂණයට 128ක් පුළුවන්. BCD වල බිටු 4යි අනුලක්ෂණ 16ක් පුළුවන්. FCD වල බිටු 8ක් කියන්නේ 2 8 කියන්නේ 256ක් අනුලක්ෂණ පුළුවන්. Unicode වල බිටු 16ක් කියන්නේ අනුලක්ෂණ යට පුළුවන් 65536ක් නිරූපණය කරන්න පුළුවන්. එහෙනම් වැඩිම අනුලක්ෂණ නිරූපණය කරන්න පුළුවන් කාටද? යුනිකේත සඳහා. Unicode කියලා අපි කියනවා. එතන ASCII වල බිටු 7යි අනුලක්ෂණ 128ක් පුළුවන් නේ. එහෙනම් මෙන්න මේ කේත ක්‍රම වලින් අපි BCD ගැන දැන් කතා කරන්න යන්නේ. BCD වලින් කරන්න පුතේ සෑම දශමයේ ඉලක්කම මෙහා බිටු 4කින් නිරූපණය කරන එක. එහෙනම් 9ට බලන්න උත්තරේ වැරදි නොවන්නේ අහන්නේ වැරදි කියලා. මෙතන 9ේදී 10ට හැරුවා 9 පුළුවන්. මෙතන තියෙන 4 ලියන්න පුළුවන්. 9 ලියන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. මෙතන 6 මෙතන 3 10ට හරවනවා මම පුතේ 4 1යි 5 පුළුවන් 5 9 3 ඊට පස්සේ මෙතන බලන්නකො මෙන්න වැරදි සංඛ්‍යාව මෙන්න මෙයා වැරදි හේතුව 1යි 1යි බිඳුවයි බිඳුව කියන්නේ 1 ඒවා 2 ඒවා 4 ඒවා 8යි 4යි 12 12 කියන්නේ දශමයේ සංඛ්‍යාව ඩිජිට්ස් දෙකක් තියෙනකොට 12 ලියන්න ඕන අපි මෙන්න මෙහෙම එතකොට බිටු 8කින් තමයි 12 ලියන්න. බිටු 4කින් ලියුවොත් මේක වැරදි. එහෙනම් BCD වල ලියනකොට උපරිම ඉලක්කම තමයි අවම ඉලක්කම බිඳුවේ ඉඳලා 9 දක්වා. හැබැයි මේ සෑම ඉලක්කමම බිටු 4කින් ලියන්න ඕන. එහෙනම් වැරදි උත්තරේ අංක 3. very good පුතේ. හරියයි හරි දාගන්න පුතේ. අපි බලමු එහෙනම් 9 කරා 10 ඉඳලා කරන්න බලන්න 10 11 12 වල කරන්න.
නැති පුතේ ඒක තමයි ඔයාලගේ මම දන්නේ මගේ පැත්තෙන් හරි කනගාටුයි මේ එන්න ළමයිගේ ගතිගුණ ගැන නම් හරිම සෝරි පුතේ ඔයාලගේ ගතිගුණ එන්න මොකද ඔයාලා වෙනුවෙන් මම දන්නේ මම මේ ටියුෂන් කරනවා තමයි හැබැයි මම සතියේ පැය දෙකක් කළා වලින් සල්ලි ගන්නව නෙවෙයි තේරුණාද මම උපරිමයෙන් කරනවා ඔයාලට මම සතියේ දවස් 3ක් කරනවා ඊට අමතරව මම කවුරුත් අයින් කළා මේ වෙනකන් මම ගෲප් වලින් අයින් කරන සමහර කරුණා ඒ මට ඕන මෙතන ලොග් වෙන්න දාන්න පුළුවන් ඔයාලගේ ටියුට් එකේ අංකේ මම එහෙම කරන්නේ නැහැ නේ ඒ ටියුට් එකේ අංකෙන් එහෙම කරන්නේ නැහැ මම කවදාවත් ඒතකොට එහෙමත් කරලා ඊට පස්සේ ඉන්න බැරි දරුවෙකුට පව් කියලා මම ෆුල් වීඩියෝ එක YouTube දානවා ඔයාලට එහෙමත් කරලා ඒ ඔක්කොමත් කරලා පුතේ මෙතන අත උස්සන්න කිව්වම ඔයාලගේ පැත්තෙන් ඔයාලා ඒකත් කරන්නේ නැති වුණාම ඔයාලට මම අර හොරිකඩ කියන්නේ නැතුව වෙන මොකද්ද කියන්නේ උස්සන්නේ තියන මම කියන්නේ එහෙම කියන්නේ නැතුව මම මොකද්ද කියන්නේ කියන්නකො තරහ වෙන්න එපා ඔයාලගේ මගේ පැත්තෙන් මම උපරිමේ කරනවානේ කැප වෙලා දවස් 3ක් උගන්වලා නේද බැරි ඉන්නවනම් 11 අවසරේ සෙමිනාර් වලට සම්බන්ධ කරනවා මම ඔයාලා එහෙමත් කරලා ඔක්කොම කරලා ඉන්න බැරි අයට වීඩියෝත් දාලා නේද එහෙමත් කරලා ඔයාලට මේ රේස් සෑන්ඩ් එක කරන්න තියෙන ඕල්ට වයි කරා නම් අත උස්සන්න එච්චරයි කියන්නේ වෙන මුකුත් මං ඉල්ලන්නේ නැහැ නෝලේ ඔයාලා ඒකවත් මේ සර් කියද්දි ඒකවත් කරන්නේ නැහැ කියන්නේ මට ඔයාලා ක්ලාස් වලින් හම්බුනා මං හදලා ගන්නවා මට මේ ඔන්ලයින් පුත් කරන්න බෑ හෝල් එකේ නම් එක්ක එලවලා දානවා වෙන තියෙන විසඳුම් මෙතන මට මොකුත් කරන්න බෑලා ඒකයි අවුල තියෙන්නේ හරි කරන්නව කර ඉවරයි අත උස්සන්න පුතේ ඉවර නම් ටක් ගාලා ඒතර මම සර් ගුරුවරයෙක් එක්ක මම සැටිස්ටි පුතේ 100ක් ඉද්දි ළමයි 60ක් 70ක් ඉවරයි කියන මම දන්නවා මේ ළමයිට හොඳට පුළුවන් කියලා. නමුත් 100කට උගන්නලා පුතේ 10 දෙනෙක් අත උස්සන්නේ 90කට දෙයලා නැහැ නේද? ඒතර ඇත්තට මම ෆේල් නේ හැම බැලුවොත්. එහෙම නේද? මගේ පැත්තෙන් ඒතර ගුරුවරයෙක් නෙවෙයි මං ඒතර වැඩක් නැහැ මම. හරි ඒකින් කිව්වට නෑ. ඔයාලා ශ්‍රී ලාංකිකයෝ නේ සිංහලෙන්ට ලැජ්ජ නැහැ. ඒකයි වැඩි. මටත් ලැජ්ජ නැහැ ඔයාලට ලැජ්ජ නැහැ. හරි කිත්සර කියන්න බලන්න පුතේ නම් උත්තරේ 10 11 12ට කරන්නේ නැද්ද කරේ නැහැ නේද අත උස්සලා තිබුණේ සෙලකද කරලා කියන්න කරපුවා විතර කත උස්සන්න පුතේ සර් 10ට 4 ඔව් 11ට 11ට 1 12ට 2 සර් 12ට 2 හරි ඔව් සර් ASCII වල A අක්ෂරයට හිමි දශමයගේ 65 නම් C වලට අහන එහෙනම් A අකුර B අකුර C අකුර අකුරු කීයක් හැදෙන්නේ නෑ දෙයක් එහෙනම් දශමයගේ C වල 64 නේ මෙයා 65 නම් මෙයා 66 මෙයා 67 67 දෙකට බෙදලා බලන්න ඕන එහෙනම් බලමු මෙයා උත්තරේ හරිද කියලා 1 ඒවා 2 ඒවා 4 ඒවා 6 ඒවා 4 ඒවා 8 ඒවා 16 32 64 64යි 2යි 66යි 1යි 67 හරි නේද උත්තර 4 බලන්න 64යි 2 එකක් 66යි 1යි 67 හරිනේ 64 එන්න ඕන අපිට නේ 65 නම් ධන 2 කියන්නේ 67යි C වලගේ 67 පොතක් රුපියල් 62යිලු පෑනක් රුපියල් 2යිලු එකතුවට සමාන වන්නේ 62 ධන 12 එතකොට බලමු මෙතන පොතක් 62යිලු පෑනක් 12 වයින් එකතුවට ආයෙත් මෙතන බලමු 4යි 74යිනේ හැබැයි 74 10 පාදේ එහෙනම් මේක 8ට හරවලා බලමු 74 අෂ්ටමේ කරමු 8 වරක් 8 වරක් 9 72යි නේ 8 වරක් 8 64යි 8 වරක් 8 වරක් 9 81ක් කියලා නේ බෑ එතකොට 8 වරක් 8 64යි 8 වරක් 9 කීයද පුතේ 8 වරක් 9 64යි 72යි නේ හරි 8 වරක් තියෙනවා 9ක් 72යි නේ ඉතිරි 2යි නේ 8 වරක් 1යි ඉතිරි 1යි 1යි 2 නේ 1යි 2 පාදේ 8 හරිය 8 ඒවා 74 9යි ඉතිරි 2යි 8 ඒවා 9ට 1යි ඉතිරි 1යි. එතකොට උත්තරේ 1යි 1යි 2 පාදේ හැබැයි 8.
යට ඉඳලා උඩට ලියන්න. පරිගණක මතක උපක්‍රමවල දත්ත ප්‍රවේශ කරගැනීමේ වේගය අනුව ආරෝහණ පිළිවෙලට දැක්වේ. ඔයාලට මතක් වෙන්න ඕන දැන් මතක ධූරාවලිය මෙමරි හයිරාකි එකක් අපි හැමදාම සාකච්ඡා කරනවා. මතක ධූරාවලියක් ගැන. ඒකේ පුතේ මෙන්න මෙහෙම තියෙනවා. මතක ධූරාවලියේ වේගය වැඩිම කෙනා තමයි රෙජිස්ටර් මතක. ඊට වඩා වේගය අඩුයි වාරක මතකයේ කෑෂ් මෙමරි. ඊට වඩා වේගය අඩුයි RAM එක ප්‍රධාන මතකයේ. එන්නේ වේගය අඩු වෙනවා පුතේ පහළට. ඊට වඩා වේගය අඩුයි ඝන මාධ්‍ය solid state වල වේගය තව අඩුයි. hard disk එකේ solid එක ඝන තත්ත්වය. ඊට වඩා වේගය අඩුයි චුම්බක magnetic චුම්බක පටි නෙවෙයි magnetic hard disk එකේම චුම්බක දෘಢ තැටි. ඊට වඩා වේගය අඩුයි CD DVD ප්‍රකාශ මාධ්‍ය. ඊට වඩා වේගය අඩුයි magnetic tape වල චුම්බක පටි floppy disk එකේ ඒ වගේ වේගය අඩුයි. එහෙනම් මෙයා අහනවා ආරෝහණ පිළිල කියන යට ඉඳලා උඩට අහන්න මෙයා. චුම්බක පටිට වඩා hard disk එකේ වැඩි ඊට වඩා සැනලි මතක ගන්න flash memory වැඩි ඊට වඩා නිහිත මතකයේ වැඩි. දීලා තියෙන උත්තරය අංක 2 හරි. හරි නේද පුතේ තේරුණාද? මේක නම් මතක තියෙන්න ඕන. චුම්බක පටියට වඩා ප්‍රකාශක මාධ්‍ය වැඩි ඊට වඩා දෘಢ තැටිය වැඩි ඊට වඩා ඝන මාධ්‍ය වැඩි ඊට වඩා RAM එකේ වැඩි ඊට වඩා නිහිත මතකයේ කෑෂ් මෙමරි වලට ඊට වඩා රෙජිස්ටර් මතකයේ වැඩි. රෙජිස්ටරේ හදලා තියෙන SRAM ද DRAM ද SRAM වලින්. හරි නේද? හරි. එහෙනම් අපි බලමු ඊළඟ ගණන් තුන හදන්න පුතේ බලන්න. 13 14 15. 13 14 15 හදන්න බලන්න. ඉවරයි අතුසන්න පුතේ. දහතුන 14 15 ඉවරයි අත උස්සන්න. මම මතක් කරලා පොඩි කතාවක් කියන්න උඩ වැඩේ කරන ගමන්. ඔය එක ගමක හිටියලු පුතේ බල්ලෝ රංචුවක්. හරිද? ඒ ගමේ එමෙ නගරයක ඒ සත්තුන්ට පොඩි ලෙඩක් හැදුණා. ලෙඩ තමයිලු ලොන් හැරෙන එක. මේ ඒ සත්තු ඔකගේම ලොන් හැරුණා. හැබැයි ඉතින් ඒ එක සතෙක්ව ලොන් නැල්ලු. ටිකක් කල් ගිහලා හොඳටම ලොන් හැරිලා. දැන් ඉතින් ඒ ගමේ බලු පැටියෙක් අලුතෙන් ඉපදුනත් ඒ හැම එකම ලොන් නැල්ලු. අර දන ලොන් හැරෙන රෝගයක් තියෙනවා. ඉතින් මේ සත්තු ටිකක් කාල අවුරුදු ගාණක් යද්දී හැදෙන ලොන් නැහැනේ. මෙයාලා හිතවලු ඒ ලොන් නැති එක තමයි අලුත්ම විදිහ කියලා හිතනවලු මෙයාලට. දැන් මේ ලොන් නැති එක තමයි ස්ටයිල් එක කියලා මෙයාලට හිතනවලු. ඒකවත් නැහැ ලොන්. ඉතින් මෙයාලට කැතප් වෙන්නේ නැල්ලු. මෙයාලගේ එක බල්ලෙක්වත් ලොන් නැහැනේ. ඒතර මහ බල්ලගේ බැල්ලියොන්ගේ පැටවුගේ කාගවත් දැන් හැමේ ලොන් නැහැ. ඇයි හේතුව? ඒ ලෙඩා. හැබැයි මෙයාලා හිතුවා අවුරුදු 10ක් 15ක් මේ ජීවත් වෙනවා මෙයාලා ඔක්කොම. මේක තමයි හැටි. බල්ලෙක් නම් ලොන් තියෙන්නේ නැහැ. ලොන් නැහැ. බල්ලොන් ගැන ලොන් නැහැ කියලා තමයි මෙයාලා හිතන්නේ. මොකද මෙයාලා එතනින් එළියට යන්නේ නැහැ. පස්සේ හැබැයි ඔය ගමට පිට දැනකින් බල්ලෙක් එන උඩු ලස්සන උඩු ලොන් තියෙන බල්ලෙක්. ඉතින් අර ලොන් නැති බල්ලෝ ටික අර ලස්සන බල්ලට hina වෙනවා. ඇයි hina වෙන්නේ ලොන් නැතිව? ලොන් නැතිව ආන් අර අමුතු බල්ලෙක් ඇවිල්ලා කියලා අර ලස්සන බල්ලට hina වෙනවා. තේරුණාද? අර ලොන් නැති බල්ලෝ ටික හිතන්නේ ලොන් නැති එක තමයි ස්ටයිල් එක. ඒක තමයි සුපිරි කියලා. හැබැයි අර ලොන් තියෙන බල්ලෙක් ඔය ගමට ආවහම මොකද හිතන්නේ? අර ලොන් නැති බල්ලෝ ටික හිතනවා අර ලොන් තියෙන එක කැතයි කියලා.
ඒ අර ලොන් නැති උන්ට වෙන්නේ ලොන් තියෙන එක කැතයි. නමුත් ඇත්ත යථාර්ථය ඔබ නෙවෙයිනේ. ලොන් තියෙන එකනේ ලස්සන. නමුත් ලොන් නැති උන් හිතන්නේ අර ලොන් තියෙන එක කැතයි. ඉතින් ඊට පස්සේ අර ගමේ ලොන් නැති බල්ලොට කිව්ලා අර ලොන් තියෙන බල්ලට විහිළු කරනවා. හැබැයි ඉතින් ලොන් තියෙන බල්ලත් මොකද හිතන්නේ? ලොන් තියෙන බල්ලත් දෙනවා යකෝ මම මගේ අයිති අර බල්ලෝ 100 200කට ඔක්කොගේම ලොන් නැති. ඉතින් මගේ විතරක් ලොන් තියෙන මම හිනව වෙනස් නේ කියලා. මේ බල්ලත් මොකද කරන්නේ? මේ බල්ල හැම වෙලාවෙම හරි දුකෙන් ඉන්නවලු. මුගයගේ ලොන් නැති එක. ලොන් තියෙන එක නම දුකෙන් ඉනවා. ඉතින් අනිත් ඒවා ලොන් නැත්තම් මගේ විතරක් තියෙන්නේ නැහැ කියලා. දැන් ඒ වගේ තියෙන සමහරලාට මේ ඔන්ලයින් ක්ලාස් මම දාන්න නිසා මගේ විතරක් ප්‍රශ්න නෙවෙයි. මේ සමහර ගුරුවරු කියනවා ඒ උත්තර නොදෙන ළමයි වැඩිනේ 90ක් ඉන්නේ එහෙමනේ. හැබැයි උත්තර දෙන 10ක් ඉන්නවනේ. මේ අර උත්තර දෙන 10 හරිය ලොන් තියෙන බල්ලා වගේ. බල්ලෙකුට තරහින් නෙවෙයි මේ උදාහරණය. හැබැයි මේ ලොන් මේ 90 හරිය ලොන් නැති බල්ලෝ ටික වගේ. මුන් ටික හිතන් ඉන්නේ මේ උත්තර දෙන උන්ට hina වෙන්න බලන් ඉන්නේ. අම්මා අර උත්තර දුන්නා ඔකේ කතා කරා සද්දේ වැඩි. එහෙම තමයි හිතන් ඉන්නේ. ඒක හරියට මට මතක් වෙනවා මේ බල්ලෝ ලොන් බල්ලෝ කතාවගේ. මේ ලොන් නැති උන් හිතන් ඉන්නේ උන් තමයි හැඩකාර හරි ලස්සනයි කියන්නේ. දැන් ඇත්තට ලස්සන මෙයාලානේ. සමහරට මේක අතරත් දැන් මොකද මූ හිතනවා අරුන් එකකට උත්තර දෙන්නේ නැහැ නේ. මේ හරිනේ අර ලොන් නැති බල්ලොන් උතරනේ මූත් යනවා ඊට පස්සේ. ඒක තමයි මේ අපේ රටේ වෙලා තියෙන්නේ. තේරුණාද? එතකොට දෙන මේ අර උත්තර දෙන ළමයි හරියට ලොන් තියෙන බල්ලා වගේ උත්තර නොදෙන සෙට් එකේ මේ ලොන් නැති බල්ලෝ ටික වගේ. නමුත් මෙයාලා කුලකේ අඩු නිසා මෙයාලා හිතනවා මෙයාලා හරි කියලා. නමුත් ඒක නෙවෙයි පුතේ යථාර්ථය. හරි මෙන්න මෙයාලා තමයි. අරකට යටෙන්න එපා කවදාවත්. නෑ මට මතක් වුණා කිව්වේ. මේදාවි කියන්න බලන්න පුතේ උත්තර වාගේ 14 අනේ 13 ඉඳලානේ 13ට 2 13ට 2 14ට 3 15ට 15ට 2 very good පුතේ බලමු හරියද කියලා නිකිලයක අඩංගු නිකිලයක් නෙවෙයි පුතේ ඔක නිබල් එකක් වෙන්න ඕනේ මේක අකුරු වැරදි නිබලයක් දැන් දත්ත ධාරිත මයින් එකේ B2 තියෙනවා බයිට තියෙනවා නේ B2 4ක් නිබල් එකයි B2 8ක් බයිට් එකයි බයිට් 1024ක් කිලෝබයිට් එකයි කොහොමද යන්නේ රටාවනේ එහෙනම් නිබලයක තියෙන B2 ප්‍රමාණය නිබලයක B2 4යි උත්තරය අංක 2 14 බලන්න මෙන්න මේ සංඛ්‍යා දෙකෙහි අගය වන්නේ හි අගය එකතු වෙන්නේ බලමු අපි ද්විමේ එකතු කිරීමක් මම ඔයාලට උගන්වලා නම් තිබුණේ නැත්තම් මේක 10ට හරවලා එකතු කරන්නත් පුළුවන් ඈ මෙයා 10ට හරවන්න මෙයා 10ට හරවන්න මෙයා 10ට හරවන්න එකතු කරලා ඒක ද්විමේ කරමු එහෙනම් බලමු එකතු කරලා අපි 1.1 එකතු කරමු බලන්න මෙහෙම දන්නේ නැත්නම් 10ට හරවලා එකතු කරමු 1 කියන්නේ 3 පුතේ 3 ලියන්නේ 1 ඉතිරි 1 ආපහු 3 හැදෙනවා ලියන්නේ 1 ඉතිරි 1 ආපහු 2 හැදෙනවා ලියන්නේ 0යි ඉතිරි 1 මෙතන 4 කියන්නේ 0.1 කොහොම බැරි නම් ඔයාලට කරන්න පුළුවන් මේක 10ට හරවන්න 1 ඒවා 2 ඒවා 4 ඒවා 8 ඒවා 8යි 2යි 10යි 11 10ට හැරෙනවා මෙතන 9යි මෙතන 10ට හැරුවා 15 පොඩි එකතු කරන්න 11යි 9යි 20යි 20යි 15යි 35යි දැන් 35 ද්විමේ කරා 10ට හරවලා දෙකෙන් බෙද දෙවරක් තියෙනවා 1යි 15ට දෙවරක් 7යි 17යි ඉතිරි 1යි 14 දෙවරක් 8යි 16යි ඉතිරි 1යි දෙවරක් 4යි ඉතිරි 0යි දෙවරක් 2යි ඉතිරි 0යි දෙවරක් 1යි ඉතිරි 0 එහෙනම් 1.3යි 1 පාදයේ 2 එනවා හරි නේද එහෙනම් උත්තරේ දුවගේ හරි very good කවුද මේ ඔය මේදාවි හේරත් මම කියන දු හරිනම් අපේ කවුරු පැල දුවනේ මේදාවි මේදාවි කවුරු පැල නේද ඔව් සර් හරි ඒ දුව ගැන මතක් නිසා කියන්න විස්තරේ එයාලගේ අයියලාට තමයි පුතේ මම ඉස්සෙල්ලාම ටියුෂන් පටන් ගත්තා අපේ ගෙදර කවුරු පැල එයාගේ අයියා මට මතක නම මට කවිඳු හරි නේද කවිඳු ධර්මරාජගේ එයා තමයි ධර්මරාජ IT ප්‍රයිස් එක ගත්තේ 10 11 දෙකේ මම හරි නමට ඊට පස්සේ අපේ එයාගේ දෙවෙනි අයියා තමයි ඔෂාන් තමයි රණිබි මේ මම හිතන්නේ මම දරුවත්ව වැඩිම ලකුණු ගත්ත දරුවෝ අයියා තමයි කවිඳු එයා තමයි ධර්මරාජ IT ප්‍රයිස් එක තිබුණ ළමයා මීට අවුරුදු 5කට 6කට කලින් මම හිතන්නේ ඔෂාන් තමයි රණබේ වැඩිම IT ලකුණු ගත්තේ. ඒතර එයාගේ නංගි තමයි මේදාවි කියන්නේ. මේදාවි හේරත් අපි ගෙවලක් සර් කෙනෙක්ගේ හේරස්සගේ දුව.
මතක් වුණසයිද මම මේ දරුවන්ට තමයි මේ දාන්නේ පොඩි ඒ කාලේ කවින්දුටයි ඔෂාන්ලටයි තමයි මම ඉස්සෙල්ලාම ටියුෂන් කරේ. හරි කීකරු හොඳ දරුවෝ හොඳට ඉගෙන ගත්තා. මම දැන් අයියා ෆස්ට් ටයිම් ඉන්ජිනියරින් සිලෙක්ට් වුණා ධර්මරාජ ගියේ. ඒ මේ දායි වෙන්න ඕන මං හිතන්නේ මේ ඉන්නේ. මතක් වුණසයිද? හරි ඊට පස්සේ බලමු පුතේ අපි දැන් වල බොරු කියලා දැන් මං ගෑයි බොරු කියලා. ඔය හැම අවුරුද්දෙම පුතේ 2000 මං ටියුෂන් කරේ 2014 ඉඳලා ඉස්සර ඉඳලම හැම අවුරුද්දේම සයන්ස් කොලෙජ් එකේ ප්‍රයිස් එක මට දෙන්නේ සෙන්ට් තෝමස් එකේ. එතකොට ධර්මරාජේ ඔය දඹුල්ලේ ළමයි ධර්මරාජේ එතකොට මෙයා නම් කවුරු පැලි. ඔය හැම ඉස්කෝල කින්සුබ් එකේ ඒ හැම එකේ වගේ ID ප්‍රයිස් තුන 10 11 මගේ පන්ති ආපු ළමයි එක්ක දඹුල්ල එක්ක මාතලේ. ඔයාලගේ තැති මෙතනනේ. මෙතන ප්‍රයිස් කිවින්නේ නැහැ දැන් හොයන්න බෑනේ. හරි. එහෙනම් බලමු අපි 13 15 15 දුක කිව්වනේ උත්තරේ. මම කරන්නයි. එයා කිව්ව උත්තරේ මතක නැහැ. පහත සංඛ්‍යවල විශාලම සංඛ්‍යාව. මේ ඔක්කොම 10ට අරවන්න. 1 ඒවා 2 ඒවා 4 ඒවා 8 ඒවා 16 ඒවා 32 ඒවා 64 ඒවා 32යි 16යි 80යි 4යි 84යි 85යි 10ට හැරෙව්වා. මෙතන 1 ඒවා 8 ඒවා 64 ඒවා 64යි 8යි 1යි 8යි 4 12යි 1යි 13 තුන දැම්ම ඉතිරි 1යි 73යි 75 10 24 10. එහෙනම් උත්තරේ අංක 1 නේ දෙන්නේ. මෙයා තමයි වැඩිම දශමයේ සංඛ්‍යාව දෙන. ඔක්කොම 10ට හරවන්න පුතේ. 10ට හැරෙව්වා. මෙතන මේක නෙවෙයි. 170 නේ. 1 ඒවා 8 ඒවා 64 ඒවා. ඒ 8 වරක් 7 56යි. මේකනේ දෙකනේ උත්තරේ. උත්තරේ හරිනේ පුතේ. දෙක ගහපුවාද සන බලන්න. ඒ 178නේ. 1 ඒවා 8 ඒවා 64 ඒවා. 64 ඒවා එකක් 64යි 8 වරක් 7 56යිනේ. ඒතර ලොකු සංඛ්‍යාවක් එතන අනිවාර්යයෙන් උත්තරේ දෙක තමයි. මේ දායි ගෙහුවේ දෙක තමයි. 16 කරන්නේ නැහැ ඉස්සලා 16 කළා අපි ළඟ ඉන්නේ 16 කරමු 16 කරමු දැන් මට එහෙම ළමයි මතකයි පුතේ ඒ උත්තර දෙනවා නම් සම්බන්ධව දැන් ඔය ලිහිණි මන් දැකලවත් නෑ නමුත් ලිහිණිගේ නම මට මතකයි දිලාන් විසල්ල මන් දැකලවත් නෑ ඒ ළම මට මතකයි ඒ ළම උත්තර දෙන්න නිසා ඉතින් කවදා හරි මම ඒ ළමයි ගැන කියයි කොහෙද අවුරුදු ගාණක් ගියත් මට මතකයි ඒක තැන්වල කියනවා මෙහෙම ළමයි හිටියා එයා තමයි හොඳට උත්තර දුන්නා වැඩ කරා එහෙම කියනවා අපි ඉතින් ගුරුවරනේ හැබැයි ඔයාලා ලකුණු 100න් 100 ගත්තත් වැඩක් නැහැ මම අතවත් උස්සන්නත් අපිවත් දන්නේ නැහැ ඔයාලා කවුද කියන්නේවත් නැහැ නේ කොහොමවත් කියලානේ අවුරුදු ගාණක් ගියත් අපි කතා කරේ ඔය ෂාන් කවිඳුලා නේ එතකොට තව හිටියා පුතේ එයා කින්සුඩ් එකේ ID ප්‍රයිස් එක ගත්ත කෙනා චාරුක එයා ෆස්ට් ටයිම් A-level maths කරේ A-level maths කළා ඒ පුතා නම් මම හිතන්නේ S එකක් හෝ දෙකක් තිබුණා මට මතක සෙකන්ඩ් ෂයි හෝ සර් මම මොකද කරන්නේ කොට එක් කරපු පුතා බවෙන්න පෙන්න කියලා එයාත් නුවර කින්සුඩ්ගේ ITA ETB SFTV නුවරින් 7 district rank ටෙක් වලින් දැන් කැම්පස් එළම ෆස්ට් ෂයි W2යි මම හිතන්නේ W3ම W මන් දන්නේ එක හිස්සෙත් ගොතු මැත්ස් කර හැබැයි ඕරල් IT ප්‍රයිස් එක කින්සුඩ් එකේ මෙයාට මේ පුතාට චාරුක ඕරල් IT ප්‍රයිස් එක ගත්තම එරල් මැත්ස් කළා වැඩ එකයි මම හිතන පාස් වුණේ. නමුත් දෙවෙනි පාර මාස 6න් කරේ මාස 6න් කරලා නුවර දිස්ත්‍රික්කේ 7 ටෙක් වලින් IT එකක් ගත්තා මගේ පන්ති ආවේ A level මේ දෙකට B දෙකක් ගත්තා. ඉතින් ඒ ළමයි මට ඒක රිසල්ට්ස් එක මතකයි ළමයි එක. ඒ ළමයි ඉතින් හරියට උත්තර දීලා සම්බන්ධෙච්ච එහෙම ළමයි කියන ඔන්ලයින් නෙවෙයි හෝල් වල. මේ ඔන්ලයින් කරත් අපි ළමයි මතකයි ඒක හොඳ ළමයි කියලා අපි සලකන්නේ එහෙම උත්තර දෙන සම්බන්ධ ළමයි ඈ. හරි ඉවරයි අතුසන බලන්නකො තින්නේ මේක 16 17 දෙක උකර බූලියන් ගණන් දෙක අපි ඒක අහමු යෙනුලි කියන්න බලන්න පුතේ ඔයාගේ උත්තර දෙක මේකට 16ටයි 17ටයි 16ට 3 ඔව් කියන්න පුතේ 17ට 17ට 1 හරි ඒ දෙක බලමු පේන්නේ නැහැ ස්ක්‍රීන් එක ළමයිට ගිගාබයිටයක් තුල වන්නේ ගිගාබයිටයක් තුල ඇතුළත් වන්නේ අපි දන්නවනේ දැන් 8 bits 1 byte නේ 1024ක් byte 1 kilobyte 1024ක් kilobyte 1 megabyte
1024ක් මෙගාබයිට් 1 ගිගාබයිට් 1024ක් ගිගාබයිට් 1 ටෙරාබයිට්. තව එහාට තියෙනවා පෙටා එක්සා හෙක්ටා ඒ ගොඩක් තියෙනවා. ඒවා මතක කරන්නකෝ අපි. දැන් මෙතන ගිගාබයිට්. එහෙනම් ගිගාබයිටයක් මෙගාබයිට් කියු කරොත් කීයද? මෙගාබයිට් කරොත් 2/10යි. ඇයි හේතුව ගිගාබයිටට මෙගාබයිට් 1024ක 2/10යි මෙගාබයිට්. එහෙම එකක් නැහැ. එහෙනම් මෙයා කිලෝබයිට් කරොත්. කිලෝබයිට් කරොත් ආපහු 2/10කින් වැඩි වෙනව නේද? එහෙනම් කිලෝබයිට් කරොත් උත්තරේ කීයද? 2/10යි 2/10 කියන්නේ 2/20යි කිලෝබයිට්. ඊට පස්සේ මේක බයිට් කරොත් මොකද වෙන්නේ? මම නිකන් උත්තරේ විතරක් නෑ කියලා දෙන්නම්. බයිට් කරොත් ආපහු 1024 වැඩි වෙනවා. එහෙනම් ආපහු 2/10 එහෙනම් 2/10යි බයිට් වලින් හමුන 2/30යි. මෙයා බිටු කරා නම් ආපහු 2/3කින් ඇයි 8 කියන්නේ 2/3ක් නිසා බිට් කරා නම් 2/3කින් ආපහු වැඩි වෙනවා. උත්තරේ 10යි 10යි 20යි 10යි 30යි 33ක් එනවා. හැබැයි මෙතන එහෙනම් කිලෝබයිට් නිසා 10යි 10යි 20යි කියන්නේ 2/20යි කිලෝබයිට් දුවගේ උත්තරේ හරි. ඊට පස්සේ මෙතනින් අහනවා මෙන්න මේ ප්‍රශ්نين අහන්නේ මෙන්න මේ ద్వාර A B C D. A කියන්නේ අනිවාර්යෙන් AND එකක්. B කියන්නේ අනිවාර්යෙන් NOR එකක්. C කියන්නේ අනිවාර්යෙන් පුතේ OR එකක්. D කියන්නේ අනිවාර්යෙන් NOT එකක්. එහෙනම් උත්තරේ අංක 1 නේද? very good. උත්තරේ අංක 1. ඊළඟ ප්‍රශ්නේ පේපර් මේකෙන් අහන්නේ නේද? එක මම ඒ දුවගෙන් අහන්නම් කායි හරි යමු ගෝතමී කියන බලන්න පුතේ උත්තරේ 18ට 18ට 1 18ට 1 හරි බලමු දුවගේ උත්තරේ 18 නේ 18 1 මේකේ අවුට්පුට් එක නේද අහන්නේ මෙතන කවුද පුතේ ඔන්න බලන්න මෙතනින් එනවා y ඒව ලියාගත්තන වරදින් නෑ වලට මෙතනින් x එකක් ගියාම x bar මෙතනින් y bar මෙතන අවුට්පුට් එක x bar ධන y bar වරහන දාගන්න. ඒක වරදින්නේ නැහැ. මෙතනින් එන්නේ x bar තිතක් y. මෙතන අවුට්පුට් එක කවුද? x bar තිතක් y එකතු කිරීම x bar ධන y bar ඒකේ අනුපූරකය. බලමු. x bar ධන y bar ධන x bar තිතක් y වල බාහිර නේද? උත්තරය අංක 1. මේ කොටු වරහනක් දාලා තියෙන මෙයා ගැටලුවක් කරගන්න එපා. මේ ඩෑෂ් එකයි මේ දැන් මේකම ලියන්න පුළුවන් අපිට මෙහෙම x bar y ධන x bar ධන y bar වල කොටු වරහන් දාලා ඩෑෂ් කියන්නේ සේම් නේ එකම උත්තර very good පුතේ. එහෙනම් අපි බලමු 19 20 21 කරන්න බලන්න ඕන. ඉවරයි අතොස්සන්න පුතේ. ඒතර මම දන්නවා ගොඩක් අය කියන්නේ 10ට වැඩි නම් මම දන්නවා ගොඩක් අය ඉවරයි කියලා. නේද? 18ට පුතේ එක උත්තරේ 18 1 19 පරිපතේ මානනේ පරිපතේ දෙන්නේ නැහැ අපිට කමන්නවල කරන්න 19 20 21 බලමු මේක 6 දෙනා නේ ඉවර තාම 19 20 21 මේදාවි ඉවරයි දිලාන් නිසල් ඉවරයි අමාෂා ඉවරයි සුරේෂා ලක්මාලි ඉවරයි දමින්ද සෙනවිරත්න ඉවරයි ලිහිණි ලියුසරණ ඉවරයි සමිදි ඉවරයි සමුදු ඉවරයි ලක්ෂාන් ඉවරයි තිමිර ඉවරයි ශාන් ඉවරයි මෙත්මි තීක්ෂණා ඉවරයි ඒ 12 දෙනා තමයි ඉවර දැන් සිවංක මදුසානොත් ඉවරයි
18 2ද කියලා අහනවා. නෑනේ පුතේ 18 ඔන්න බලන්න මම 18 ආපහු ලියන්නේ. මෙතන තියෙන x එකනේ. මෙතන x වල අනුපූරකේ. මෙයා y නේ. y වල අනුපූරක. ඒතකොට මෙතනින් යන්න ඕන x බා ධන y බා. ඊට පස්සේ මෙතනින් එන්නේ y එකක්. මෙතනින් එන්නේ x බා එකක්. මෙතන and එකක් නිසා x බා තිතක් y. මෙතන නෝර් එකක් නිසා x බා තිතක් y එකතු කිරීම x බා ධන y බාගේ අනුපූරකය. එතකොට බලන්න මේ උත්තරේ තියනවද කියලා. දැන් දෙක වැරදි අයියේ. x බා තිතක් y බා. අපිට ආව x බා දැන් පද මාරුනට කමක් නැහැ. දැන් මේකේ ඉස්සරහා පිටිපස්ස මාරලා දැන් ඕන මට මේක මෙහෙම ලියන්න තිබුණානේ. x බා ධන y බා ධන x බා තිතක් y ඒකේ අනුපූරක කියලා මේ දෙකම එකයිනේ. එතකොට ඒ උත්තරේ තියෙන මේ අංක 1 නේවිලා තියෙන මේ දෙක වැරදිනේ පුතේ. දෙකේ තියෙන ගුණිතයක් මෙතන. මෙතන එනවා එකතු කිරීමේ මේ ආවේ OR එකක් නේ එකතු කිරීම. ශිවංක තේරුණානේ? 18 දෙක නෙවෙයි දෙක වැරදි. මේක නෝර් එකක් නෙවෙයිනේ පුතේ මේක OR එකක් නේ. ඒතර වැරදි. උත්තර එකේ අපි එහෙනම් අහමු ඒ ප්‍රශ්නේ අදින් පස්සේ මම ආයි කියන්නේ අත උස්සපු නැතිව බයින්නේ නැහැ. ඒක මම ඕන දැන් මම මෙමරියෙන් අයින් කරේ. මම ඒක අයින්ම කරා. ඒක දැන් ආය අහලා වැඩක් නැහැ කියලා දෙනවා ඔයාලා. ඒ කියන්නේ හරියට නිකන් මේ රජයන් වලට අපේ ලංකාව හොරකම් කරන්න එපා කියන එක කියලා වැඩක් නැහැ නේද මම. වැඩක් නැහැ. ඒ වගේ තමයි. ආය මං කියන්නේ කැමැතියට අත උස්සන්න පුළුවන්. අහන්න අත උස්සන්නේ දෙන්නද? දෙන්නගෙන් මම ප්‍රශ්න අහනවා. දෙමාපියන්ට ඇහෙන්නේ නැති. ඒක තමන්ගේ ළමයන් ඇහුවේ නැහැ කියලා මගේ ටික තරහ වෙන්න එපා. කොච්චර කිව්වත් හැදෙන්නේ නැත්තම් මං දෙතුන් පාරයි මගේ විශේෂයෙන් දැන් ඔයාලා දන්නවා ඇති මේ මම පුතේ ඉස්සෙල්ලාම කරන්නේ දැන් ගොඩක් වෙලාට මම දෙතුන් පාරයි කියන්නේ තමන්ගේ එකකුණවත් කමන්නේ දැන් උදාහරණයක් අපේ ඒ හැටි මගේ මගේ දරුවෝ වුණත් එහෙම දෙතුන් පාරක් කියලා අහන්නේ නැත්නම් ඉතින් හැටි කියන්නේ දැන් ගිය සතියේත් ඔයාලට කිව්වා මේ සතියේත් ඔයාලට කිව්වා ආයෙ හැදෙන්නේ නැත්නම් මම ආදන්නේ නැහැ දැන් මෙතන මගේ ටීචර්ස්ලාගේ ළමයි ඉන්නවා මගේ ඥාති ළමයි ඉන්නවා කීප දෙනෙක් මොකද අපි පවුල ගොඩක් ලොකුයි අම්මගේ පැත්තේ 10 දෙනෙක් ඉන්නවා තාත්තා පැත්තේ 11ක් ඉන්නවා සහෝදර සහෝදරියෝ ඒතකොට ඇත්තටම හැම පන්තියකම මගේ ඥාති ළමයි ඉන්නවා එයාලටත් එකපාරක් මං කියන එකපාරයි දෙපාරයි කියන අය ඉතින් ඉහට මං හොයන්නේ නැහැ ඉගෙන ගන්න නැත්නම් එහෙම හොයන්නේ ඇතැල්ලා දානවා ඉගෙන ගන්න කරේ නැහැ ඉතින් ඉහට කියන දේ අහන්න නැත්නම් මං ආයෙ හොයන්නේ නැහැ ඉතින් ආයි කියන්නේ අත උස්සන්න කපල උස්සන්න කියලා කියන්නේ ඉතින් ඉවරයි අදින් ඉවරයි අදින් පස්සේ කියන්නේ උස්සන්නේ දෙන්නද හරි තුන් දෙනා හරි ඉන්නනේ කීප දෙනෙක් කරනේ අර මං කිව්වා කතාවේ ගමේ බූල් තින බල්ලෝ කීප දෙනෙක් හරි ඉන්නානේ ඒ බල්ලෝ කියන්නේ මේවා කියන්නේ ඒ බූල් තින ඒ සත්තු අත උස්සයිනේ සත්තු කිව්වේ උදාහරණයක් කිව්වේ එයාලෙන් ප්‍රශ්න අහන්න බල්ලෝ කිව්වේ නෑ වරදා හිතන්න එපා හරි ඉතින් අදහස් කරේ හැඩකාර කියන එක මේකට උත්තරේ අපි අහමු සුරේෂගේ 19ට 1 මේක බලන්න පුතේ එතකොට මේකට ඉන්පුට් දාන දැන් බිඳුව දැම්මොත් බිඳුවයි දැම්මොත් අවුට්පුට් වල මෙතන බිඳුව නම් මෙතනගේ 1යි මෙතනගේ 1යි මෙතනගේ 1යි ඊට පස්සේ මෙතන බිඳුවයි නම් මෙතන බිඳුව නම් මෙතනත් බිඳුවයි මෙතනගේ 1යි බිඳුවයි ඇන්ඩ් එකක් කරහා බිඳුවයි 1යි OR එකක් කරහා 1 වෙනවා නොට් එක බිඳුව වෙනවා Z එක බිඳුව වෙනවා හරි නේද ඒක එහෙනම් එතන උත්තරේ එන්නේ කීයද අවුට්පුට් එක බිඳුව වෙන්න ඕන අවුට්පුට් එක මම මෙතන ලියන Z වලගේ බිඳුව වෙන්න ඕන ඊට පස්සේ x වලට බිඳුව එක දාන්න දැන් බිඳුව එක දානවා මෙතන දෙවෙනි අවස්ථාවේ x බිඳුව y එකයි මෙයා එක නම් මෙතන බිඳුවයි මෙයා බිඳුව නම් මෙතන 1යි බිඳුවයි මෙතනගේ 1යි මේක චෙක් කරන්න ඕනේ නෑ මෙතන 1 නම් මෙතන මොකක් ආවත් 1 නිසා මෙතනගේ 1 වෙනවා නොට් එකක් කරා ආපහු බිඳුව වෙනවා ආපහු බිඳුව නේද එන්නේ මෙතන ආපහු බිඳුව වෙන්න ඕන ඊට පස්සේ බලන්න තේරුණා නේද මේ එකක් මෙයා බිඳුව නම් මෙතනගේ 1 නම් මෙතනගේ 1යි OR නිසා 1යි මොකක් වුණා මෙයා 1 නම් මේ OR එකේ තගේ 1යි හැබැයි නොට් එකක් කරා ගියම බිඳුව වෙනවා ඊට පස්සේ එක බිඳුව දාන්න. මෙයා 1යි මෙයා බිඳුව.
මෙයා බිඳුව නම් මෙතනගේ ආපහු 1 වෙනවා. මෙයා 1 නම් මෙතනගේ ආපහු 1 වෙනවා. මෙයා 1 නම් මෙතනගේ 1යි. බෝල නිසා ආපහු බිඳුව වෙනවා. ඊට පස්සේ දෙන්නම එක දානවා. දෙන්නම එක පුච්ච ගාවම් වෙන්නේ 1යි 1යි මේ දෙන්නම බිඳුව වෙනවා. බිඳුව නම් මෙතනත් බිඳුවයි. ඊට පස්සේ මෙතන බිඳුව නිසා අනිවාර්යෙන් මෙතනත් බිඳුවයි. බිඳුවයි බිඳුවයි ගොත් මෙතනගේ බිඳුවයි නොට් එක කරා ගියොත් 1යි. එහෙනම් 0.3 ආපු උත්තරේ අංක 4 නේද ඉන්නේ උත්තරේ. අංක 4 ආපු අය තුස්සන්න බලන්න. 4 ආපු අය කරපු අය හිටියේ 12යි. 4 උත්තරේ ආපු අය ඉන්නවා 36යි. පාර්ලිමේන්තු දරන සුපිරිට ගැලවෙනවා යාට. නේද? කරපු අය හිටියේ 12යි. දෙමපු ඉන්නව දකින්න ඇතිනේ. හරි ගියා ඉන්න 32ක්. හරි 20 ඉඳලා කරුම් බලන්න 20 21 22 කරන්න ඔයාලා පුතේ 20 21 22 දැන් ටික ඉක්මන් කරු නැත වෙලාවම දෙවිට මොකද MCQ එක ඉවර කරන්න ඕන පහත විද්‍යුත් පරිපථය මගින් ආදර්ශනය කළ හැක්කේ කුමන ద్వාරයේද A සහ B සහ C output AB ආදාන C කියන්නේ ප්‍රතිදාන ඕක තේරුම් ගන්න කන්දල සත්‍යතාව අදින්න පුතේ නිකන් ට්‍රුත් ටේබල් එක අදින්න තෝ වැඩේ කරන්න බෑ 21 බලමු පුතේ 21 කරේ නෑ 21 වැරදි වගේ නේද 21 ප්‍රශ්න. ඔක පළාත් පේපර් එකක් 21 හදවත දෙන ප්‍රශ්න වගේ. මේක අපි තාක්ෂණ නෙවෙයි මෙතනින් අහමු මේක වෙනස් කරමු ප්‍රමාණය අනුව කියලා ප්‍රමාණික වෙනස් කරමු ප්‍රමාණය අනුව පරිගණක වර්ගීකරණ ආකාරය පමණක් අඩංගු වන්නේ භෞතික ප්‍රමාණය අනුව භෞතික ප්‍රමාණය අනුව භෞතික ප්‍රමාණය අනුව පරිගණක වර්ගීකරණය වන ආකාරය පමණක් අඩංගු වන්නේ එතකොට උත්තරයක් එනවා පුතේ 21කට. අපි ඒක අහමු. කොඩිතුවක්කු කියන්න බලන්න පුතේ උත්තර වාගේ 20 21 22කට. දහම් කොඩිතුවක්කු කරාද? සර් 20ට 4 21ට 4 22කට නැවුනේ පුතේ 1 හරි බලමු දැන් මේක පුතේ පැහැදිලි කරන්න ටක් ගාලා අපි යනකම් සත්‍යතාවක් නේ ආදාන 2යි A සහ B කියලා අවුට්පුට් එක is 0.1 දැන් බලන්න මෙතන ස්විච් එක දෙකම ඕෆ් කරලානේ. මෙහෙම ආවා බල්බ් එක පත්තු වෙනවා. මේක බල්බ් එක පත්තු වෙන කිසි ප්‍රශ්නයක් නැහැ. ධාරාව වෙනවා. මේ ධන ඍණ යනවානේ. මෙහෙම ගියා. මේ ප්‍රතිරෝධකයක් තියෙන ප්‍රශ්නයක් නැහැ. ධාරාව මෙහෙට යන්න බෑ. පාලම කැඩිලා මේ පැත්තට ගියා බල්බ් එක පත්තු. ඊට පස්සේ දෙවෙනි අවස්ථාවේ A on කරනවා. ස්විච් A on කරනවා. A off කරලා B on කරලා දෙන්නේ. B on කරා කියලා පරිපථය දැන් ගෑවෙනවා. ධාරාව යන යන්න පාරක් නැහැ බල්බ් එක පත්තු වෙනවා ඊළඟ අවස්ථාවේ A on කරලා B off කරලා B off වෙලා මෙතන පරිපථයේ විසන්ධි off කියන්නේ ඒ ධාරාවට යන්න පාරක් නැහැ ප්‍රතිරෝධය හරහා යන්න පාරක් නැත්නම් ධාරාව යන කොහෙන් හරි යනවා දැන් හරියට අර දොරකඩ මීයක් එනකොට මීයා යනකොට අපි දැන් මීයට කොස්සෙන් ගහ තල්ලු කරනකොට අපි දොරකඩ හිටගෙන ඉන්නවා අපි කකුල් දෙක මෙහෙම තියාගෙන මීයට යන්න පාර නැත්නම් අපි කකුල් දෙක අස්සෙන් හරි දුන්නා ඒ වගේ තමයි මේ මීයට මෙහෙම එනවා මේක මීයා කියලා හිතන්නේ එනවා මීයා මේ අපි හිටගෙන ඉන්නවා යන්න තැනක් නැහැ මීයට වෙනකොට අපි කකුල් දෙක අස්සෙන් හරි ගිහිල්ලා බල්බේ පත් වෙනවා නේ ඊට පස්සේ වෙන්නේ පුතේ
මේ වෙලාවේ පත් වුණා. දෙකම ඔන් කරනවා දැන්. දෙකම ඔන් කරා පුතේ ප්‍රතිරෝධයක් මේ ප්‍රතිරෝධය හරහා මෙන්න මේ හැරෙට එන්න ඕනේ. මේ වැරදි පරිපතේ. මේ මෙතෙන් එන්න ඕන. මෙයා වෙන්නේ පුතේ මේ ප්‍රතිරෝධය මෙතෙන් එන්න ඕනේ. එතකොට වෙන්නේ මෙහෙම එන ධාරාව ප්‍රතිරෝධය හරහාට යනවා ලේසි පාරකට මෙන්න මෙතනින්. මෙයා මේ ටිකේ කැරේ ඉන්නවා. එතකොට හරියට අපි දොරකඩ හිටගෙන ඉති ජනේලය අරගෙන නම් මීයා මොකද කකුල් දෙක අස්සේ රින් ගන්න ජනලෙන් පයින්. ඒ වගේ තමයි මේ ටිකේ කැරගෙන බල්බ් එක පැත්තට ධාරාව යන්නේ. එහෙනම් කවුද මේ ద్వාරය? මේක ඇවිල්ලා පුතේ නැන් ద్వාරය. ඇන්ඩ් එක වෙන්නේ බිංදුව 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 එක නේද? ඒක නොට් එකක් කරා ගියාම නැන්ඩ් වෙනවා. එහෙනම් උත්තරේ එන්නේ අංක 3 එන්නේ උත්තරේ. 3ට ගහපුවා දුසන බල. ගොඩක් අය ඉන්නව නේද? very good. ඊට පස්සේ බලමු භෞතික ප්‍රමාණ වර්ගීකරණ. බලන්න පරිගණක වර්ග කරනවා අපි. නිර්මාණ තාක්ෂණ වර්ග කරනවා අංකිත ප්‍රතිසම මිශ්‍ර කිය. කාර්යණු විශේෂ කාර්ය සාමාන්‍ය කාර්ය භෞතිකව සුපිරි මහා මධ්‍ය ශුද්ධ. එහෙනම් භෞතික විතරක් මධ්‍ය මහා සුපිරි කියන ඒවා තමයි උත්තරේ. එහෙනම් උත්තරේ අංක 4 ඒක හරි. මේක වැරදි පුතේ. ඇන් නෙවෙයි නැන් ద్వාරයක් නෙදී. පරිගණකයක මුදු පිටපතක් අවුට්පුට් කරන්න විතරක් පුළුවන්. කවුද? අනිවාර්යෙන් බහුමාධ්‍ය ප්‍රක්ෂේපකේ නේද? දැන් තොරතුරු ප්‍රදාන කර ක්‍රම තුනයි. ශබ්දය, මුදු පිටපත්, දෘඩ පිටපත්. එහෙනම් දෘඩ පිටපතක් අපි දාන්නේ මුද්‍රණ යන්ත්‍රයෙන් වගේ හાર્ඩ් කොපියක් අවුට්පුට් කරන්න පුළුවන්. ප්ලොටර් එකකින් එහෙම ලකුණු කරන්නේ හાર્ඩ් කොපියක් දෘඩ පිටපතක්. බහුමාධ්‍ය ප්‍රක්ෂේපකේ සහ පරිගණක තිර වලින් අපි දාන්නේ මෘදු පිටපත්. එහෙනම් අංක 1 නේද උත්තරේ? අංක 1 very good පුතේ. මේක අංක 3 20 අංක 3. එහෙනම් අපි 23 24 එකකින් බලමු උත්තර ටක් ගාලා කරමු කියලා ඉක්මන් කරලා කරමු. 23 24 25 කරන්න බලන්න. ද්විතීයක. අපි ද්විතීක වල තමයි පුතේ සෙකන්ඩරි කියන තව නමක් නේ ඔක්සිලරි ස්ටෝරේජ් කියන්නේ ද්විතීක තමයි. සිංහලෙන් ඒකට නමක් මට මතක නැහැ ඔක්සිලරි. විසි තුන 24 25 ආරෝහණ කියන්නේ පුතේ අඩු මේකේ ඉඳලා වැඩි මේ. ඉවරට උසන්න පුතේ 23 24 25 ඒක ඉක්මන් කරලා ගමු නැත්නම් වෙලාවම දෙන්නේ බහුවර 40ක් කරන්න බෑ. නෑ වෙන මොකුත් නෙවෙයි පුතේ මම මේ අත උස්සන්න ගියට දැන් මට ඔයාලා ඉවරද නැතිව හිතා ගන්න බෑනේ පුතේ. 106ක් ඉදි 6 දෙනෙක් අත උස්සලා දිද්දි මට හිතෙනවා අනිත් ළමයි ඉවර නැද්ද දන්නේ නෑ. මට කරන්න බැරි කමක් නෙවෙයි පුතේ. ඔයාලගේ පැත්තෙන් මම මේ කියන්නේ ඇත්තට. මට අදහසක් ගන්න ඔයාලා ඉවරද කියලා අදහසක් ගන්න පුළුවන් ඔයාලා අත උස්සන ප්‍රමාණය. මොකද නැත්තම් ඔයාලගේ මට පොත් පේන්නේ නැහැ. දැන් ක්ලාස් එකේදී නම් මට මෙහෙම හිටගෙන බැලුවාම ඔයාලා ඉවර නම් ඔයාලා අතහරි තියන් ඉතින් මම දන්නේ ඔයාලා ඉවරයි කියන්නේ. මෙතන මට ඇත්තට මගේ පැත්තෙන් මට අයිඩියා එකක් ගන්න බෑ පුතේ. මම මේ ඔයාලගේ පැත්තෙන් සාධාරණයක් කරන තමයි මේ අහන්නේ. ඔයාලා ඉවර නැත්තම් මම දන්නවා ඔයාලා ගොඩක් අය අත උස්සලා නැත්තම් ඔයාලා ඉවර නැහැ කියන්නේ. එතකොට මට වෙලාව දෙන්න මම තව පුතේ එකක් කරන්න. එතකොට මම දන්නවා ඔයාලට මේව බෑ. ඒකයි ඔයාලා ඉවර නැත්තේ. එතකොට මට ඔයාලට ඒකට විසඳුමක් දෙන්න පුළුවන්. මම ගුරුවරයෙක් වශයෙන්. මට මේකේ මුකුත් ඔයාලා අතත් උස්සන්නේ නැත්තම් පුතේ මම කොහොමද ඔයාලට තේරෙන්නේ? මට ඔයාලා ගැන කිසිම අයිඩියා එකක් නැහැ. ඔයාලගේ මුණක් පේන්නේ නැහැ. ඔයාලගේ හඬක් ඇහෙන්නේ නැහැ. නේද? මේ අපි දුරස්තව කරන දෙයක් නේ පුතේ. එතකොට ඔයාලා ඒ සපෝට් එක දෙන්න ඕන ඔයාලගේ පැත්තෙන්. මට ප්‍රශ්නයක් නැහැ. මම මේක කරා යන්න පුළුවන්. මට උත්තර හදලින් කරා යන්න පුළුවන්. නමුත් මෙතන කාට හරි තේරෙන්නේ නැති දරුවෙක් ඉන්නවනම් එතකොට ඒ ළමයා මට මැසේජ් අඩුව ගන්න මැසේජ් දාන මට ඒක තේරෙන්නේ නැහැ කියන්නේ. එතකොට මම ඒකට විසඳුමක් දෙන්න. එහෙම වෙන්න ඕන පුතේ. අපි මේක අන්තර්ක්‍රියාත් කරන්න ඕන නැතුව ඔයාලා අර මේ වෙන පම්ම අපි පට්ට වැඩගාරු අපි ආය උතන සර්ට උත්තර දෙන්න ඕනේ නැහැ කියලා හිතන්න එපා. ඔයාලා තව පොඩි ළමයි පුතේ මේ 10 වසර කියන්නේ මොනවද ඔයාලා? මොනවද දන්නේ ඔයාලා තව? නේද? ඔයාලා හරි ලොකුවට හිතන් හිර පොඩ්ඩක් ඔයගේ පොඩි පොඩි ශරීරයේ වෙනස්කම් වුණාට ඔයාලා හරි පොඩි බටු ළමයිනේ පුතේ. එහෙම ලොකුවට හිතන්න එපා. ඔයාලා ලොකු පෞරුෂයක් නැහැ ඔයාලට තාම. ඔයාලා මේ පොඩි ළමයි. පෞරුෂය හදාගන්න ලොකු වෙද්දී. හැබැයි පෞරුෂය හදාන්න දැන් ඉඳලා හුරු වෙන්න. පෞරුෂයක් එන්න කලින් බොරු පෞරුෂයක් දාගත්තොත් ඒක නිකන් අර පුහු මාන්නී කියලා එකට අපි කියන්නේ. මාන්නයක් ඇති කරගන්න එපා පුතේ. ආඩම්බරකමයි මාන්නයයි වෙනස්. ඒක පටල ගන්න එපා ඔයාලා. එහෙනම් මට කියන්න බලන්න ගිහානි. ගිහානි කියන්න බලන්න පුතේ උත්තර මේවට 23 24 25 23ට 2
24 24ට 4 25ට අය කරලා නැති වෙද මේකට. හරි බලමු. පහක් දැක්කෙන දීතික අවරෝහණ පිළිවෙලට. අවරෝහණ කියන්නේ වැඩිම කේන්ද්‍ර අඩු වෙන. කවුද නම් මෙතන වැඩිම කෙනා ධාරිතාවයේ බලමු තියෙන ඒ වගේ. වැඩිම කෙනා තමයි දීලා තියෙන ඒ වගේ බ්ලූරේ 30 තියෙනවා. බ්ලූරේ නේද වැඩිම කෙනා. එහෙනම් ඕම් අංක එකට එන්නේ බ්ලූරේ 30. දෙකට එන්න ඕන මෙන්න මෙයා. තුනට එන්න ඕන මෙන්න මෙයා. හතරට එන්න ඕන මෙන්න මෙයා. මොකද බ්ලූරේ සාමාන්‍ය ගිගාබයිට් 125ක් වගේ තියෙනවානේ. පෙන් ඩ්‍රයිව්ස් පුතේ එච්චර ඒවා සාමාන්‍යයෙන් අඩුයි නේද? තියෙන ඒවාත් ඇති කලාතුරකින් තමයි තියෙන්නේ. එතකොට පෙන් එකක් සාමාන්‍ය අපි 16 GB 32 GB වගේ සාමාන්‍යයෙන් තියෙන්නේ 64 තියෙනවා. ඊට පස්සේ CD එක නම් 750යි 700ක් මෙගාබයිට් වගේ තියෙනවා. මේ 9 තැටියක් 1.4යි මෙගාබයිට්. D C A B උත්තරේ දෙක නේද? හරි නේද? උත්තරේ දෙක. Zoom එකේ අවුලක් ආවනවා හරිය. Zoom එකේ ප්‍රශ්නයක් ආවා. දැන් ප්‍රසන්න ඒක තමයි ඒ බැරි අයට අපි කිව්වනේ මේ සතේ අර රිවිෂන් එක සම්බන්ධ වෙන්න කියලා පුතේ. පාඩම් මිස් වුණා අය ඉන්නවා නම් ඔයාලගේ හොඳ වැඩේ මේ පාර 11 වද රිවිෂන් එක. මම හිතන්නේ මේ මාසේ මම logic gates කරනවා වෙන්නේ රිවිෂන් එක. මට මතක ඉන්න විනාඩියක් ඉන්න උඹලා. රිවිෂන් එකේ මම හිතන්නේ මම logic gates කරනවා මේ පාර. මට මතක එහෙමයි. ඔව් මේ මාසෙම logic gates ඒ ටික කරනවා රිවිෂන් එක. හරි නේද? එහෙනම් ඒක 24 හරි. ඒක තමයි පාඩම් මිස් වුණ ළමයි ඉන්නවා නම් 11 වසර රිවිෂන් එකට සම්බන්ධ වෙන්න නේද? 11 අපි කරානේ 23 කරා. 24 එන්නේ නිවැරදි ප්‍රකාශනය තෝරන්න. මේකේ ඒකපත ඒ ගමන් කතනේ walkie talkie පුතේ අර්ධ දීපත මෙයා half duplex අර්ධයි fax එක අර්ධයිනේ එකවර fax කරන්න බෑනේ වීඩියෝ පූර්ණයි fax එක ඒකපතද වෙන්නේ fax යන්ත්‍රයක් ඒකපතයිනේ fax එක ඒකපත අර්ධ වෙන්න බෑනේ ඇයි අපිට fax එක එකපාර දෙපැත්තට මෙවන්න බෑනේ fax එකෙන් ඒකපත වෙන්නේ දැන් මට කවුරුහරි fax එකක් කිව්වොත් මම ඒකපත ආයෙ නම් මම ආයෙ fax එකකින් ආයෙ reply එකක් දාන්න ඕනේ ඒක ඒකපත විදිහට තමයි සලකන්න වෙන්නේ 23 උත්තරේ 2 හරි බලමු උත්තරේ මොකක්ද කියලා A walkie talkie A හා B අර්ධ මේකත් සැබෑ fax එක ඒක හෝ අර්ධ හරි උත්තරේ බලමු හැබැයි මෙහෙම පුළුවන් මට මංගා fax එකක් තියෙනවා තව කෙනෙක් ගාව fax යන මෙයා එව්වන් පස්සේ මෙයාට ඒක අර්ධනේ අර්ධගම ඒකපතනේ අර්ධනේ මොකද එක පැත්තට දෙපැත්තට වල fax යන්ත්‍ර දෙකක් තියෙනවා දෙපැත්තට පුළුවන් ඒවා ඒක අපි අර්ධගම බලමු වඩාත් හොඳ උත්තරේ බලන්න ඉතින් බලලා උත්තරේ ගන්න A ඒකපතයි කිව්වොත් නම් අනිවාර්යෙන් ගන්න A හා පූර්ණ වෙන්නේ නැහැ කොහොමත් වැරදි. A හා B අර්ධ C ඒකපත වේ. වැරදි නේද? A හා B උත්තරේ 4. එහෙනම් මේ දෙන්නම අර්ධ තමයි. මොකද ෆැක්ස් එකෙන් පුතේ අර එකවර බැරි වුණාට මෙහෙම පුළුවන් දෙපැත්තෙම ෆැක්ස් දෙකක් තියාගෙන නම් පුළුවන්. මෙයා ෆැක්ස් එක මෙයාට ගහනවා මෙයා ෆැක්ස් එකක් මෙයාට ගහනවා. බැරි ගමන් නැහැ. එතකොට දෙපැත්තටම පුළුවන් හැබැයි එකවර නේ. ඒතර අර්ධ දීප තමයි සලකන්න වෙන්නේ නේ. හරි. උත්තරේ අංක 4 ඉන්නේ. 4 ගහපොද සොන බලන්න උත්තරේ 4 මෙතනින් ගැලපෙන උත්තරේ අංක 4ට එන්නේ. හරි නේද පුතේ එහෙනම්? හරි. එහෙනම් අපි 25ට ආන්සර් එක බලමු. දත්ත sannivedana සඳහා අදෝ රක්ත කිරීම එහෙම ගැන අහන්නේ 25 26 27 නම් කරන්න බලන්න බලමු. කරලා ඉවරයි අතුස්සන්න පුතේ. ඒව කරා යන්න පහලට. කරන් යන්න බලන්න. 25 26 27 දන්නේ රූපවාහිනී sannivedane ඒකපත අතර ෆැක්ෂන්ට අර්ධ දීපත walkie talkie අර්ධ දීපත අන්තර්ජාලයේ සැරිසැරීම අර්ධ දීපත වීඩියෝ සම්බන්ධන දුරකථන සංවාද පූර්ණ දීපත එක වෙලාවෙ දෙපැත්තට වෙන නිසා ෆැක්ස් එකත් ඇත්තම half duplex තමයි ඊට පස්සේ නාභියත් half duplex නාභිය අර්ධ දීපතයි ස්විචේ පූර්ණ දීපත එකක් බලන්න
ස්විචේ ෆුල් ඩුප්ලෙක්ස් පූර්ණ දීපතයි. යුනාර කියන්න බලන්න 25 26 උත්තර පුතේ 25 26 25ට 1 27ට 2 27ට 2 very good පුතේ very good හරි හෝ වැරදි හෝ උත්තර දෙන්න වෙච්චරයි හොඳයි 17ට මොකක්ද උත්තරේ අපේ අම්මා 17 බහුවේ ලබුතේද දත්ත සනසදා අදෝ රක්ත කිරණ භාවිතය අදෝ රක්ත කිරණ භාවිත අවස්ථාවක් වන්නේ අනිවාර්යෙන් දුරස්ත රූපවාහිනී පාලක සඳහා අපි අදෝ රක්තනේ දැන් දන්නවද දත්ත සංසදා මාධ්‍ය දෙකයි නියමු සහ නියමු නොවන මේ නියමු මාධ්‍ය තමයි අමරුම් කම්බික සමාක්ෂික කේබල ප්‍රකාශ තන්තු කියලා කියන්නේ. නියමු නොවන තමයි ගුවන් විදුලි තරංග ශුද්ධ තරංග අදෝරක්ති කියලා. ඒතකොට චන්ද්‍රිකාවල පාවිච්චි කරන ශුද්ධ තරංගයන් පරිගණක ජාලගත කරන්න නම් ඇවිල්ලා කේබල් එක ගොඩක් කරලා පාවිච්චි කරන්නේ රවුටර්ස් වෙනයි. උත්තරේ දුරස්ත පාලකය තමයි ඉන්ෆ්‍රාරෙඩ් භාවිත කරන ටීවී රිමෝට් වලට. මේ ජාල ස්ථිරයි කවුද මෙයා බස් එක අපුද මේ දෙපැත්තේ තියෙන ටර්මිනේටර්ස් එක පැත්තට ගිහපුවා නැවත අනෙක් පැත්තට ගමන් කරන එක වළක්වන්න. රුක් නෙවෙයි, තරුත් නෙවෙයි, දැලිසත් නෙවෙයි. පරිගණක ජාලයන් සම්බන්ධයෙන් අහනවා. සම්පත් පොදුවේ පරිහරණය කර නමුත් මුදුකාංග මධ්‍යගතව පාලනය කළ නොහැක. වැරදි. කළ හැක. පරිගණක වෛරස් පැතිරීමේ වැඩි ඉඩකඩක් ඇති දත්තවල ආරක්ෂක තර්ජනදී. ඒක හරි. අනිවාර්ය වෛරස් යන්න පුළුවන්. දත්ත ආරක්ෂා පුතේ අඩු. දත්ත තොරතුරු වඩාත් සුරක්ෂිතව ගබඩා කළ හැකි නමුත් දත්ත සඳහා අඩු ඉඩක් වැය වේ. සුරක්ෂිතව ගබඩා කරන්න බෑ පුතේ. හැක් කරන්න පුළුවන්. පරිගණක දෝෂ අවමනාද නැහැ. දෝෂ අවමයි කියන්න බෑ පුතේ. පුහුණු අවශ්‍යතාව අවශ්‍ය නොවේ නේ. පුහුණු අවශ්‍යතාවන මේන්ටේන් කරන හොඳ උත්තරයන්ට 2 නුමායාගේ හරි very good නුමායා නෙවෙයි. යුනාර very good පුතේ. ඔයාගේ උත්තර තුනම හරි. අන්න හොඳ උත්තරේ ළමයි නේ හොඳයි ඈ උත්තර දෙන හැමෝම හොඳයි. එයාලා බූල් දින කට්ටිය. අනිත් අය බූල් නැති අය. 27 28 29 27 කරානේ අපි. 28 ඉඳලා තියෙන්නේ. හරි කරන්න පුතේ බලන්න අනිත් අයත් කරා. ඉවරයි තුස්සන්න මම හැම වෙලාවක් පහක් දාන්නේ පරණ උත්සවයේ ඉන්නවද දන්නේ නේ ඒකයි ඈ. බිනාය පුතේ කියන්න ඔයාගේ උත්තර ටික අපිට බිනායගේ 28ට 1 ඔව් very good පුතේ 29ට 3 30ට 1 නේ පුතේ ඔව් සර් very good පුතේ අන්න එහෙම හොඳ උත්තර දෙන්න හොඳයි බිනායත් හොඳයි හොඳ දක්ෂ ළමයෙක් ඔය බිනාය යාපවන්නාර කියන්නේ මගේ නමෙත් කැලලක් තියෙනන්නේ බහුවර්ණ පිළිතුරු පත්‍රයක් ලකුණු කිරීම සඳහා වඩා ගැළපෙන ආදානය බහුවර්ණ එක ප්‍රකාශ සලකුණු සංජානනය කියන පුතේ OMR ප්‍රකාශ අක්ෂර කියන්නේ පුතේ OCR පැතිරිතල කියන්නේ ස්කෑනර් එක normal ස්කෑනර් එක චුම්බක තීන්ත අනුලක්ෂණ කියන්නේ MICR මේක සංජානනය කිව්වත් එකයි කියවනේ කිව්වත් එකයි ගැටලුවක් කරගන්න එපා ඒ වචන. එතකොට 28 උත්තරේ අංක 1 තමයි ප්‍රකාශ සලකුණු සංජානනය නේ ප්‍රකාශ සලකුණු සංජානනය. 29 බලන්නකො පහත දැක්වෙන වදන් සැකසුම් මුදුකාංග කීපයකි ඒවා අතරින් නිදහස් හා විවෘත කේත මුදුකාංගයක් වන්නේ Microsoft Office කියන්නේ Microsoft එක සල්ලි දීලා ගන්න ඕනේ. ඒක වැරදි එනම් ෆ්‍රේම් එකක් නෙවෙයි. මම එදත් කිව්වා අපි LibreOffice කරමු දවසක ප්‍රැක්ටිකල් සිකුරාද කරන්නේ. LibreOffice Writer තමයි free and open source බිනාය very good උත්තරේ වගේ හරි. වදන් සැකසන මුදුකාංගේ සකස් කළ ඉලෙක්ට්‍රොනික ලේඛනයේ පිටු ගණන වචන ගණන යොදා ගන්න භාෂාව දැකුම් බොත්තම් බලා ගන්න පුළුවන් නේ. රෝල් කිරීමේ තීරු කරන ස්පොරල් බාස්පුට අර අදින්න දෙන මෙහෙම පහළට ඉහළට පහළට යන්නේ නීතලත් එක්ක
අන්න ඒව තමයි ස්කොරල් බාස්. මෙහෙටත් තියෙන ස්කොරල් බාස් මෙහෙටත් තියෙන. ඊතල වලින් අර අපි හාට මෙහෙට අදින්නේ පිටු ආන්ගේ. ටයිටල් බාර් කියන උඩම වැඩෙන්නේ ડોකියුමන්ට් එක සේව් කරාන් පස්සේ නම හැම වැඩෙන්නේ දැන් my documents වල සේව් කරා my documents වල පාත් එකත් එක පේන්නන්නේ. අන්න ඒක. quick access bar එකේ නෙවෙයි පුතේ. quick access bar මම ඊට පෙන්නන්න. උත්තරේ හරි. status bar එකේ තමයි මේ තත්ත්වෙ document එකේ තත්ත්වය පේන්නේ මොනවද? පිටු ගණන, වචන ගණන, භාෂාව ඒ ඔක්කොම පෙන්වන්න පුතේ. අපි කියනවා තත්ත්ව තීරු status bar කියලා එකට කියන්නේ. very good. උත්තරේ එහෙනම් අංක 1. අර කලින් ප්‍රශ්න වලට අහනවා උත්තරේ 24ට කිව්වේ පුතේ උත්තරේ 2. නිවැරදි කෙනානේ. වෛරස් පැතිරීම මගින් දත්වල ආරක්ෂාවට පැතිරීමට වැඩි ඉඩකඩක් තියෙනවා. දත්වල ආරක්ෂාවට තරය ඇති වෙන. තව 14 එකක් ඇහුවා කවුරුද දරුවෙක් 17. 17 කරා නේද අපි? ඒ කියන්නේ ඇන්ඩ් එකක්. 17 නේ මම දැක්කේම. A කියන්නේ and එකක්, B කියන්නේ nor එකක්, C කියන්නේ or එකක්, D කියන්නේ not එකක්. එහෙනම් කීයද? A and B nor or not. උත්තරේ අංක එකනේ 17 එක. හරි. දැන් අපි කරේ 30 නේ. 31 ඉඳලා ඉඳන් කරමු බලන්න. 31 ඉඳලා වල කරා. ඉතින් 31යි 32යි කරමු ඊට පස්සේ ඊළඟට යන්න. ෂෝට්කට් එක පුතේ මම කියලා දුන්නා. හරි එහෙනම් බලමු නේද අපි 31ට වෙතුන් කියන්න බලන්න 31 උත්තරේ පුතේ වෙතුන්ගේ 31 32 31ට 2 32ට 32ට 3 හරි බලමු මේකේ ප්‍රැක්ටිකලි මම කරලා පෙන්නන්නම් වචනයක් මත දෙවරක් එක වචනේ තෝරා ගන්න පුළුවන්. අපි හිතමු මේකේ සමානයි රැන් කියලා ගහලා දුන්නා කියලා මෙහෙම. වචනයක් මේක කියන්නේ වචනයක් මත මූසිකයේ දෙවරක් ක්ලික් කිරීමෙන් වචනය තෝරා ගන්න පුළුවන්. පුළුවන් නේද මේ? මම දෙපාරක් ක්ලික් කරාම තේරෙනවා. පුළුවන්. ඒක හරි. එහෙනම් කවුද? ඒ හරි. ලේඛනයේ ඡේදයක් තෝරාගෙන අදාළ ඡේදය මත තුන්වරක් මූසිකේ ක්ලික් කර යුතුයි. එහෙම එකක් නම් අපි කරලා තියෙනවාද එහෙම එකක්? මට මතක නැහැ තේරෙනවද එහෙම අහුවෙනවද? 1 2 3 එහෙමනම් වෙන්නේ නැහැ නේ මේ. එහෙමනම් බෑ. අපි වෙන අවස්ථාවක් වෙන අර සිලෙක්ට් කරගෙන ආයෙ සිලෙක්ට් කරොත් ඡේදය වෙනවන්න බලන්න. 1 2 3 වෙනවද බෑනේ. 1 2 3 වෙනවද බෑනේ මේ. 1 2 3 මමත් කරලා මේ වෙනවා මේ. ඔන්න බලන්න ගණන් කරන්න 1 2 3 වෙනවා පුතේ. 1 2 3 වෙනවා. මමත් කරලා නැහැ මේ. හැබැයි සිලෙක්ට් කරුවොත් සිලෙක්ට් කරමු. 1 2 3 වෙනවා පුතේ. එහෙනම් ඒකත් අර එකක් මම දැන් මම කරත් නැහැ කලින් ඉන්න එක. තුන්වරක් ක්ලික් කරා වෙනනම් සියල්ලම නිවැරදි. control A න අපි හැමෝම දන්නවා. control A වලින් ඔක්කොම සිලෙක්ට් කරනවා. උත්තරේ එන්නේ පුතේ ඒකේ අංක 4 වෙන්නේ. මමත් ඒක කරලම් බැලුවේ. දෙක වැරදි. එතකොට හැබැයි A හා C මේකත් හරි පුතේ. උත්තරේ අංක 4 කමක් නැහැ. ඒක මමත් ඔයාලා උගන්ලා තිබුණේ නැහැ. මේක නම් පුළුවන්. වචනයක දෙපාරක් ක්ලික් කරාම සිලෙක්ට් කරනකොට මමත් දන්නවා. control A වම ඔක්කොම සිලෙක්ට් කරලා මේක නම් මමත් කලින් කරලා තිබුණේ නැහැ අතරම. තුනක් ක්ලික් කරලා තිබුණේ කමක් නැහැ. ඒ නිසා අපි දැනට හරි දාගමු. හැබැයි විභාගයේදී බලන්න අය කරන්න එපා. එහෙනම් තුනක් ක්ලික් කරොත් ඡේදය සිලෙක්ට් කරනවා. දැන් මම කරලා පේනවා නේ. ඔයාලට ස්ක්‍රීන් එක පේනවනේ මම ෂෙයා වෙලා තියෙන්නේ. මේ බලන්න. ඔන්න බලන්න 1 2 3. ක්ලික් උනේ. 1 2 3. එනවද?
1 2 3 ක්ලික් උන්නේ 1 2 3 මේක හරියට වෙන්න ඕනේ හැබැයි 1 2 3 මේ වෙනවා අර මූස් එකේ හැබැයි කර්සර් හරියට තියෙනවා මේ පොයින්ට් එකේ 1 2 3 වෙනවා හතරක් ක්ලික් කරනවා වගේ හරිනේ නම් ඒක 4 ගන්න පුළුවන් බුදු උත්තරය ඊට පස්සේ මෙතන බලමු අපි මේකේ දෙකටත් දෙමු හතරටත් දෙමු හැබැයි හරි උත්තරේ 4යි ලකුණු කරන් හරි එක කියලා මම මේක හරි දාගන්න කිව්වට හරි උත්තරේ 4 වෙනවා පහත වගු ඇති කෙටි යතුරු සඳහා ගැලපෙන B ගෙන් තෝරා ලියන්න control n මොකද වෙන්නේ අලුත් ලේඛනයක් ගන්න පුළුවන් නේද නව ලේඛනයක් C control h ප්‍රතිස්ථාපනය control x කැපීම control s save එහෙනම් ඉන්නේ පිළිවෙලින් අහන නේද ඉස්සලා වෙන්න ඕන D ඊට පස්සේ C ඊට පස්සේ B A C D A B මෙයානේ උත්තරය අංක 3 තාම උත්තරේ හරි මේකේ උත්තරේ හරි උත්තරේ 4 දාගන්න 3ට වෙනවා පුතේ සිලෙක්ට් වෙන ඔක්කොම එහෙනම් බලන්න මේ 10 33 ඉඳලා ඉක්මනට කරුම් බලන්න මේ ටිකත් අන්න 33 34 35 ඒ ටික කරමු ඉස්සෙල්ලාම අපි මේ ළඟදී කරපු ප්‍රැක්ටිකල් ටික ගෑ වරද්දන්න එපා මේවා නම් ලේසි මම ඒක අහන්නම් සුමුදු සේමිනී කියන්න බලන්න පුතේ මට උත්තර 33 34 35ට 33ට 1 ඕ 34ට 4 35ට 2 බලමු අක්ෂර වින්‍යාසය සහ දෝෂ निराකරණය කිරීම F1 නෙවෙයි පුතේ F1 වලින් කරන්නේ help එක උත්තරේ F7 අක්ෂර වින්‍යාසය බලන්නේ F7 F1 ගන්න උදව් කවුල අක්ෂර වින්‍යාසය සහ දෝෂ निराකරණය කරන්නේ F7 මොනම කරලා පෙන්නන්නම් අපි මොනවා හරි අකුර ටයිප් කරා කියන්නේ මේකේතර F7 වලින් තමයි help එක ගන්න. ඉතින් spelling and grammar නේ අක්ෂර වින්‍යාසයෙන් බලන්න F1 එකකින් එන්නේ help එක. මේ උදව් කවුද මේ F1 නෙවෙයි දැන්. එන්නේ ඒතර help එක. එහෙනම් උතර උත්තරේ එන්නේ F7. ඒතර උත්තරේ අංක 1 නෙවෙයි උත්තරේ අංක 3 වෙන්න ඕනේ. drop cap නම් උදේක උත්තරේ හරියි. drop cap එකක් ගන්න පුතේ අපි අංක 4 තමයි මෙන්න මේක. මේක ඇවිල්ලා අර upper case lower case කියලා capital symbol මාරු කරන්න මේක. ඔක්කොම නම් capital නම් capital symbol නම් symbol ඒක. මේ අකුරු වල size එක වෙනස් කරන එක මට තේරෙන්නේ මේ රූපෙන්. ඒ කියන්නේ මේක word dart එක. එහෙනම් උත්තරේ අංක 4. පැතුරුම්පත් මෘදුකාංග සංරචක පිළිබඳ අහන්නේ. එතකොට මෙතනින් කියනවා සංරචක ගැලපෙන තීරුව ලියන්න. ඔයා කියන්නේ එකට එන්නේ C කියලා. බලමු. සූත්‍ර දර්ශනික සහ කෝෂ අන්තර්ගත දර්ශනය කරයි. ශ්‍රිත ආදාන වගේ D කියලා. මෙතනේ එකට ඔයා කියන්නේ C කියලා. සූත්‍ර සහ සංවාද කවුල ලබා ගන්න. ශ්‍රිත ආදානය. සූත්‍ර දර්ශනික සඳහා කෝෂ අන්තර්ගත දර්ශනය කරයි. නාම කොටුව. ඔයා කියන්නේ B කියලා. ක්‍රියාකාරීත්ව ලිපිනේ දර්ශනය කරයි. ඒක හරියි. සක්‍රිය කෝෂය එන අනිවාර්යෙන් මේක නම් හරි 3ට නාම කොටුව කියන්නේ පුතේ ක්‍රියාකාරී එකේ ලිපිනේ පෙන්වන්නේ ඒක නාම කොටුව. සක්‍රිය කෝෂය කියන්නේ දත්ත ආදරණ කෝෂය පෙන්නයි. ඒකත් හරි. එතකොට මේක B නේ. C නෙවෙයි B. C B කියලා ලියුවේ C. මේක B මේක A.
ඊට පස්සේ ශ්‍රිත ආදානය D නේ හරි නේද? සූත්‍ර තීරුවෙන් තමයි හරිනේ. මේක එන්නේ බලමු එක. මෙන්න මේ දෙක තමයි. මේක නම් BA හරි. BA හරි. සූත්‍ර තීරුව. සූත්‍ර කරන සහ සංවාද කවුළුව ලක්ෂණ මොනවාද? ඊට පස්සේ සූත්‍ර දර්ශන කිරි කෝෂක අන්තර්ගත දර්ශන කිරි සිදු කරයි. සූත්‍ර තීරුවේ ශ්‍රිත ආදානයෙන් වෙන්නේ සූත්‍ර සඳහා සංවාද කවුළුව. එතකොට මේකට එන්නේ පුතේ මේක එන්නේ මං හිතන්නේ DC සූත්‍ර තීරුවෙන් කරන්නේ C නේද? CDBA නෙවෙයිද? සූත්‍ර කරන්නේ. ඒක නෙවෙයි උත්තරේ දෙක නෙවෙයි දානවා. දෙක ගහපුවා තුසන බලන්න. දෙක ගහපුවා එනවා තුසන බලන්න. දෙක ගහපුවා. ආයෙත් බලමු චෙක් කරලා ප්‍රැක්ටිකල් කරලා බලමු. ආයෙත් මොන සූත්‍ර තීරුවෙන් කරන්නේ ඉනවා සූත්‍ර දාර්ශනික හරි මේක අනිත් පැත්ත මේක මෙන්න මේ දෙකේ නෝ කියන්නේ මම එක්සෙල් ඕපන් කරලා පෙන්නන්න බලන්න හරි එක එන්න උත්තර එක මෙන්න මේක ඔය කියන්නේ ඉන්නේ එක එන්නේ ඔන්න මම එක්සෙල් ඕපන් කරන්න ඔය දෙක පැටලලා දෙන්න දැන් මෙතන මේකනේ ශ්‍රිත ආදානේ මේකේ තාක් මේ කවුළුව ලබාගෙන සූත්‍ර අවශ්‍ය කවුළුව එහෙනම් මේ ශ්‍රිත තීරුවේ මේ කියන්නේ දැන් මොනවද ටයිප් කරද්දි මේ තියෙන සූත්‍ර තීරුවේ. එහෙනම් මේක දෙක වෙනස් පුතේ. එතකොට එන්න ඕන උත්තරේ උතර නයිත් මම පෙන්නන්නම්. සූත්‍ර තීරුව ශ්‍රිත ආදානට එන්නේ පුතේ. මෙයා එන්නේ එතකොට සූත්‍ර තීරුවෙන් කරන්නේ සූත්‍ර ශ්‍රිත ආදානයි සූත්‍ර දර්ශනික නිසා කෝෂයක අන්තර්ගතයේ පෙන්වයි නයිත් මං කියන්නම් මේක ඉන්නේ පුතේ දෙකට එන්නේ මේක පුතේ C එන්නේ හරි මේක C පුතේ ශ්‍රිත ආදාන සූත්‍ර කොටසක සංවාද කවුළු අර සූත්‍ර කොටස සංවාද කවුළු නේ ඒකෙන්නේ මේකෙන් ශ්‍රිත ආදානයි උනායිත් මං කියන්නම් සූත්‍ර තීරෝඩ එන්නේ D C නාම කොටුවෙන් කරන්නේ A හරි නේද ඊට පස්සේ sorry මේක B A D C B A මේක තමයි උත්තරේ දෙක ඒක හරිය එක නෙවෙයි පුතින් බලන්න ඔන්න බලන්න සූත්‍ර තීරුවෙන් කරන්නේ සූත්‍ර දාර්ශනික සහ කෝෂයක අන්තර්ගතයේ දර්ශනීය කිරීම ශ්‍රිත ආදානයි ශ්‍රිත කියන පුතේ fx එකනේ ශ්‍රිත එකෙන් නෙවෙයිද සූත්‍ර ගණන අවශ්‍ය මේ සංවාද කවුළු ලබා ගන්න ඒක නෙවෙයිද ඔන්න ආයෙත් මම එක්සෙල් ඕපන් කරලා පෙන්නන්න ඔන්න ඔයාලට පේනවා ඇති මෙන්න මේකෙන් මම වීඩියෝ ඔෆ් කරනවා ඒක ලේසි ඔන්න බලන්න මෙතන දැන් මේක අපි සූත්‍රයක් ලියවගෙන ගන්න ඔය. ඔන්න මම ලියනවා සමානයි 2 ධන 5. කොහොම ලියවගේ ඔක සූත්‍රයක්නේ. එතකොට මෙතන ලියද්දී දැන් මේ තියෙන්නේ මේ තියෙනවා. මේ තියෙන මේ මොකද්ද පුතේ? insert functions නේ. functions දාන්න අපි මෙතනින්. එතකොට මේ මොකද්ද? මේ සංවාද කවුළුව නේද මේකෙන් ඉන්නේ. හරි නේද මේක? මේ තියෙන්නේ මේ දෙක උත්තර උදේ මේ වෙන්නේ සංවාද කවුළු මෙතන insert function දැන් මෙතන අපි ක්ලික් කරාම මේ තියෙන සංවාද කවුළු වෙන්නේ මොකක්ද නෙමෙයි ශ්‍රිත හරිනේ මම ලියන උත්තරේ දෙන එකේද නෑ පුතේ මම කියලා දෙන්නේ හරි මගේ උත්තරේ හරි නේ මම කියනවා හරි පුතේ මම කියලා දෙන උත්තරේ හරි ඒක තියෙන එක නේද හරි හරිද මම කියලා දෙන්නේ මේ හරි DCBA නේ හරි මම කරලා දිනවා හරි උත්තරේ ගහලා දිනවා වැරදිනේ හරි උත්තරේ එක තමයි හරි ඉතින් එක හරි මම ගහලා මේ කියලා දින හරි DCBA නේ හරි ඉතින් උත්තරේ එකනේ તો මේක නෙවෙයි ඔයාලා හරි මම කියන හරියට කරලා මම උත්තරේ කියනවා වැරදි DCBA හරි DCBA උත්තරේ නේ එක ගැටලුවක් නැහැ ඒක එහෙනම් අපි යමු ඊළඟ ප්‍රශ්නෙට
ඊළඟ ප්‍රශ්න ටිකට 36 ඉඳලා කරන්න තියෙන්නේ ඉක්මනට කරමුකෝ ඒ ටික. විද්‍යුත් පැතුරුම්පතක දත්ත ඇතුළත් පරාසයෙන් දකුණු පහළ කොෂය ගමන් කිරීම සඳහා භාවිත කළ හැකි සංයුක්ත වන්නේ දකුණු පහළට යන්න. හරි කරන්න බලන්න ඔයාලා කරන්න. ඒ කියන්නේ දැන් මෙහෙම මොනවාරි දත්ත තිබුණා නම් මොනවාරි දත්ත තිබුණා කියන්නේ ඔන්නේ. ඒකේ පහළ ගෙදරට යන්න. දැන් අපි මෙතන හිටියේ නම් ඔයාලා දැන් කොහේ හිටියත් කන්ට්‍රෝල් එකත් එක්ක හෝම් එක එවුවාම හෝම් එක ඒකට එනවා. කන්ට්‍රෝල් එකේ දකුණු ඇරෝ එකේ දකුණු දත්ත දින එක නෙවෙයි දකුණු කෙළවරට එනවා. පහලකින් පහල කෙරව මේකට වමට මේක උඩට. නේ? එතකොට මොකෙන්ද එන්නේ? මේ දත්ත දින එකේ පහලට එන්නේ මොකෙන්ද කියලා අහනවා නේ. page up නෙවෙයි page down නෙවෙයි ඔන්න මම මෙතන හිටියා. හෝම් එකට එක තව එකක් පාවිච්චි මේ වගේම යතුරක්. මොකක්ද කියලා මම අහන්නේ. හරි. එහෙනම් බලමුනේ මේ ටික අපි ඒක අහමු අපි සමිතියකින් සමිති කියන පුතේ උත්තර වාගේ බලන්න. 36ට කීයද 37ට කීයද කියන්න බලන්න. මේ කාකපාදේ කියන පුතේ බලය ඔදිලන් හරි පුතේ වාගේ උත්තරේ හරි. කේෂානිගෙත් හරි උත්තරේ. සමහරවිට නේ දිලාන් නිසල් කියන බලන්නේ නම් 36 37 38 36ට 4 ඔව් 36ට 4 37ට 2 38ට 38ට 4 හරි ඒ තුන බලන්න නේද ඕන්න පුතේ දැන් අපිට A1 වලට එන්නේ control home එකෙන් end එකෙන් තමයි පහළට දකුණු කරන්නේ arrow එකත් එක්ක එගොත් එහෙම යන්නේ දකුණු කෙළවරටම යන්නේ දත්ත දින පරාසය යන්නේ දත්ත දින පරාසය කියන්නේ control end එක දත්ත දින පරාසයේ පහළට එන්නේ පුතේ control end එක control home වල යන්නේ A1 වලට මෙන්න මේකේ අහන්නේ ඒ කියන්නේ සමානයි දෙකේ තුන්වෙනි බලය නොවිදිය නැත්නම් ඔකෙන් කියන බලය බෙදීම 4 අඩු කිරීම 2 වැඩි කිරීම 3 දෙවෙනි බලය දෙකේ තුන්වෙනි බලය කියන පුතේ 8යි 4ෙන් 2ක් 2යි වැඩි කිරීම 3 දෙවෙනි බලය 9යි 8 බෙදීම 2 කියන්නේ 4යි 9ක් 4 කියන 36යිනේ උත්තරේ එහෙනම් එන්නේ 36 තේරුණාද පුතේ දෙකේ තුන්වෙනි බලය 8යි 4ෙන් 2ක් 2යි 3 දෙවෙනි බලය 9යි 8 දෙකෙන් බෙදුවම 4යි 9ක් 4 36යි very good පුතේ ඒ අපි දැන් උත්තර දෙන පුතත් ඉතාම හොඳ පුතෙක් හැමදාම අපිට උත්තර දීලා ගුරුවරයව සතුටු කරන දරුවෙක් හොඳ අනාගතයක් තියෙන හැම ළමයිට හොඳයි very good ඒ කියන්නේ බොරු පුහු ආඩම්බරකම නැති පොළොවේ පය ගහලා ඉන්න දරුවෙක් ඔය නේද එහෙම තමයි වෙන්න ඕන යම් බොරුවට යම් මේ ඉන්න පොරවල්ලා කියලා හිතාගෙන නේ මේ ලෝරහක් නේ මම නම් කැමති නේ එහෙම ළමයිට ඇත්තටම මම කැමති මේ වගේ දරුවෝ නිහතමානීව හොඳ උත්තර දෙන ළමයි ඉතා හොඳයි මෙන්න මේකේ count A1 to A9 මෙයාගේ උත්තරේ උතේ ඉලක්කම් දින කෝෂිතර ගණන් කර 1 2 3 4 5 ඉලක්කම් විතරක් තියෙන කෝෂ 5යි හැබැයි count A කියලා ගහුවනම් එහෙනම් මේ ඔක්කොම ගණන් කරනවා count all කියන අදහස එහෙනම් උත්තරේ අංක 4 එන්නේ very good එහෙනම් අපි බලමු ඊළඟ ප්‍රශ්න දෙකක් කරලා ටක්කා ඒක 40ක් කරලා ඉවරයි ඒක අපි ලකුණු ගන්න බලමු එක එක්කෙනා 39යි 40යි ඉක්මනට කරු බලන්න ඒකත් අපි දිලාන් නිසා හැමදාම උත්තර දෙන දරුවෝ දිලාන්ගේ ඉස්කෝලේ කොහෙද පුතේ දිලාන් නිසා කැප්ටන් දාන්න බලන්න ඉස්කෝලේ ගෙවලුයි කොහෙද කියලා දක්ෂ දරුවෙක් දක්ෂ සහ නිහතමානී දරුවෝ
very good. දඹුල්ලේ දරුවෙක් නේද දඹුල්ලේ. 38ට පුතේ අපි කිව්වේ උත්තරේ 4 38 4. නෑ අතර පුතේ ඔයාලගේ වැරද්දකුත් යෝග වෙලා තියෙන්නේ. අපි හැමෝගේ වැරදි දෙමාපියෝ ගුරු හැමෝගේ වැරද්දක් ඒකයි. මොකද අපිත් හැමෝම වෙන උගන්වන්න මිසක් ඔයාලට හරි වැරද්දක් කියලා දෙන්නේ නෑනේ. නේද? ඉස්කෝලේ වුණත් එහෙමනේ. උදේ දැන් ඔයාලගේ ඉස්කෝලේ සයන්ස් කොලේජ් උදේ 6ට විතර පටන් ගන්න උගන්වන්න හවස් වෙනකම් උගන්වනවා. එහෙමනේ ටියුෂනුත් එහෙමනේ. ඔයාලගේ ආකල්ප හැදිලා නෑ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ පුතේ. දෙමාපියොත් එහෙමනේ. දෙමාපියොත් බලන්න ඔයාලට උගන්වන්න මිසක් ඔයාලගේ ආකල්ප හදන්නේ නෑ. ඒකනේ පුතේ රටේ දවසින් දවස් යන්නේ යටටම අපේ රට. දැන් යා මම කියන්නේ මේකට මුතු වැටේ කියන්න බෑනේ පුතා කරන්නේ නේ. එහෙනම් අහමු අපි ඊළඟ මෙත්මි තීක්ෂණාගෙන් මෙත්මි කියන්න බලන්න පුතේ මේ ප්‍රශ්න දෙකට උත්තර දෙක වාගේ 39ට 40ට 39ට 1 40ට 4 හරි බලමු. පැතුරුම් පතක හැඩසවගෙන් D1 කෝෂ total marks මේ පහලට මම එකපාරක් කරා මම දන්නවට මොකද wrap text මේක practical එක මම කරා merge කරනවා කියන පුතේ කෝෂ දෙකක් එකතු කරන එක. මේවනේ orientation එක පැත්ත මාරු shrink කරනවා කියන අර මේ ඒක ඇතුළට දාන ගන්න එක හරියට කෝෂයට. මේක wrap text තමයි පුතේ. උත්තරේ wrap text මේ විදිහට මේ පහළ type කරනවා. මේක මම practical එක කරා wrap කරන එක. wrapping කියන්නේ පුරවැසි භාවයේ ලබා ඔබ ප්‍රථම රොබෝ යන්ත්‍රයේ වන්නේ සොෆියානේ. සොෆියා මට මතක සොෆියා කියලා. ඒක නම් කවණ එක ඕල් දාගන්න මේ සිලබස් එකේ නෑ. ඕල් දෙන්න හැමෝම දාගන්න ලකුණු. ඒක අපි මම අහලත් නෑ. නමුත් මට මතකයි සොෆියා කියන එක තමයි. සොෆියා කියලා ඉන්නවනේ තව අර කාටුන් වල තියෙන සොෆියා එක අර. ඉන්න මම දැන් අපි පොඩි ළමයි වුන් සොෆියා ගැන කියන බබාලා දෙන හැම වෙලාවෙම. මම හිතේ ඉන්නවා සොෆියා කියලා කියන. ඒක ඕල් දාගන්න. අපි දන්නේ නැහැ සිලබස් එක නැතියක්. ඒක ඕල් දාගන්න. හරි 40 කියලා දාන්න පුළුවන්. ඊළඟට යන්නන්නේ. නෑ අද ගොඩක් මම අර වෙනස් අයගෙන් අහන්න try කරේ හැමදාම අහන අයගෙන් නැතුව. ඒකයි අමාරු. ලකුණු කියන දාන්න 40 කියලා දාන්න. 4ට ඕල් දාගන්න. දමින්ද 38යි, දිලාන් 38යි, කිත්සර 34යි, උදාර 35යි, ලහිරු 36යි, හිමාශ 36යි, මෙත්මි 38යි, සමිනි 37යි, ගෝතමී 37යි, බිනාය 38යි, සුරේෂ 37යි, ශයානි 34යි, චමත් 30, අමාශ 38යි, චතු 30යි, ලිහිණි 38යි, කවිඳු 35යි. උඩට යනවා ලකුණු අය දාන්න. ප්‍රභාසර් මම අහුවෙන් ටික විතරක් කියන්න. ප්‍රසන්න 15යිද? ප්‍රසන්න ජයවර්ධන අපේ අම්මා. ප්‍රසන්න ඔයාට මේ බැරි නම් පාරන් ටික 11ට සම්බන්ධ වෙන්න බෑ 11 රිවිෂන් එකට. කේශානි 36යි, අමාය 33යි, අමාය 30යි, තෙරුණි 38යි, භාග්‍යා 38යි 36යි නේ, දේවමිනි 37යි, විහංග 30යි, දහම් කොඩිතුවක්කු 35යි, මේධාවි 36යි, අනුති ශශි ප්‍රභා 34යි, කවේෂා 33යි, ඉරුෂ 36යි. මට ඔකගේ නම කියන්න බෑ උඩට යනවා නම් ටික ළමයි ටක් කරලා දානවා ළමයි ගොඩක්. දිලක්ෂේ වෙතුම් 38යි, සුචින්ත 30යි, දිලක්ෂ 37යි, ඉරුෂ 36යි නේ. හරි. එහෙනම් පුතේ අපි අද නවත්තමු. ආය ක්ලාස් එක ඔයාලගේ තියෙන පුතේ සිකුරාදා ප්‍රැක්ටිකල් අනිවාර්යෙන් එන ඩේටාබේස් කරන්න අමාරු පාඩමක්. ඒකෙන් මම ඔයාලට දැන් අපි ඩේටාබේස් එකේ දාලා භාග කරන්නේ ටේබල්ස් හදන හැටි කරා. ඉතින් එහාට ඔයාලට කරන queries කියලා එකක් තියෙනවා. විමසුමක් කොහොමද දාන්නේ? ෆෝම් එකක් කොහොමද දාන්නේ? රිලේෂන්ස් කොහොමද හදන්නේ කියලා මම ඔයාලට මේ සිකුරාදා කියලා දෙන්නම්. සිකුරාදා තමයි අපි හම්බෙන්නේ ප්‍රැක්ටිකල් ක්ලාස් එකෙන්. ඔයාලා පුතේ 10 පාඩම් බැරි දරුවෝ ඉන්නවනම් තාම ටියුට්ස් ඇති තේජනකින් 11 වසරේ ටියුට් එක අරගෙන සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ටියුට් නැතුව හරි කමන්නේ ඔයාලා ඇවිල්ලා අහගෙන හරි ඉන්න ඉතින්. අපි ටියුට් එකක් තිබුණා මොකද අපි ටියුට් එකම කරන නිසා. එහෙම අපහසුකමක් තියෙනවා නම් ටියුට්ස් ගන්න ඔයාලා නිකන් හරි ඇවිල්ලා අහගෙන ඉගෙන ගන්න කිසිම ගැටලුවක් නැහැ. එහෙනම් පුතේ හැමෝටම බුසාරණයි පරිස්සමෙන් ඉන්න ආයුබෝවන්. ගෙයින් එළියට බහින්න එපා පුතේ. හරි පුතේ හරි බුසාරණයි.